මම මෙතනදී මේ ඇදි තන්තුව තප්පරයකට f වතාවක් නැත්නම් හර්ට්ස් f කියන සංඛ්‍යාතයකින් ආවර්තීය පෙළීමකට ලක් කරොත් එහෙම මට දකින්න පුළුවන් මෙන්න මේ ඇදි තන්තුවේ මෙන්න මේ විදියට සයිනාකාර තරංග රටාවක් ජනනය වෙලා ඉදිරියට ගමන් කිරීමක්. මෙන්න මෙතනදී අපි එක් පෙළීමක් සිදු කරොත් මේ ජනනය වෙන්නේ ස්පන්දයක්. ඒ වගේම මම පෙළීම ආවර්තියව සිද්ධ කරොත් කිසියම් සංඛ්‍යාතයකින් කිසියම් කාල ප්‍රාන්තරයකදී නිශ්චිත දෝලන සංඛ්‍යාවකට ලක් කරොත් තන්තුව මට දකින්න පුළුවන් ඒ පෙළීමේදී ජනනය වන සයිනාකාර තරංග ස්වරූපයක් මේ තන්තුව දිගේ ඉදිරියට ගමන් කරන බව. මෙන්න මේ විදිහට ඇදි තන්තුව දිගේ ඉදිරියට ප්‍රචාරණය වීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. තව චුට්ටක් කාලය ගත වුණොත් මේ නිරීක්ෂිත තරංග රටාව තව දුරටත් මේ විදිහට ඉදිරියට ගමන් කිරීමත් නිරීක්ෂණය කරන්න පුළුවන්. එහිදී නිරීක්ෂිත මෙම අවිනිශ්චිත මේ පිහිටුම් කිසියම් ප්‍රවේගයකින් ඉදිරියට ඇදෙන බව පේනවා. මෙන්න මේ ප්‍රවේගය අපි හඳුන්වනවා ඇදි තන්තුවේ තරංග ප්‍රවේගය කියලා. තරංග ප්‍රවේගය. මේ පෙළුම සිදු කරද්දී මේ ඇතිවෙච්ච ස්පන්දය අපට පේනවා කිසියම් ප්‍රවේගයකින් ඉදිරියට ගමන් කිරීම. මෙහි විශේෂත්වය තමයි ඒ රටාව අපට දර්ශනය වෙනවා මේ ඔස්සේ ඉදිරියට ගමන් කිරීම. සහ ඊට අමතරව සිදුවන විශේෂත්වය තමයි ඇදි තන්තු මත පිහිටි අංශූන් මෙන්න මේ විදියට පහළට ගමන් කිරීමක් දකින්න පුළුවන්. රතු පාටකින් කොළ පාටකට යනවා. කොළ පාටකින් නිල් පාටකට යනවා. ওই විදිහට අංශු වල චලිතයක් දකින්න පුළුවන්. මෙතන රතු පාට අංශු මෙහෙට යනවා. රතු පාටකේ පිහිටුම් උඩට යනවා. මෙන්න මේ විදිහට ඇදි තන්තුව දෝලනයකට ලක් වෙනවා. නැත්තම් ශක්ති ගලන දිශාවට ලම්බක දිශාව ඔස්සේ අංශු කම්පණය වීමක් දකින්න පුළුවන්. මෙන්න මේ ඇදි තන්තුව මත පිහිටි අංශු මම මේ ඊතල වලින් පෙන්වන දිශාවලට ගමන් කරමින් පවතිනවා. මේ දිශා අපි හඳුන්වනවා තීර්යක් දිශාව කියලා. මෙලෙස තීර්යක් දිශාව ඔස්සේ අංශු කම්පණය වෙමින් අපට දකින්න පුළුවන් නැත්නම් ඇදි තන්තුව කම්පණය වෙමින් අපට දකින්න පුළුවන් ඇති කරන තරංග රටාව තන්තුව දිගේ ඉදිරියට ප්‍රගමණය වීම. මෙහිදී අපි සිදු කරන පෙළීම් තීරයක් දිශාව ඔස්සේ සිද්ධ කරන්නේ සිරස්ව ඉහළ පහළ. එහිදී ජනනය වන තරංග ස්වරූපය අපට පේනවා කම්පන දිශාවට ලම්බක දිශාවට ගමන් කරන බව. කම්පන දිශාවට ලම්බක දිශාවට ගමන් කරන බව පේනවා. මේ නිරීක්ෂිත ස්පන්දය අපට පේනවා ඉදිරියට ගමන් කරද්දී අංශු කම්පණය වෙන්නේ තන්තුවට ලම්බකව. ඒ නිසා මෙහිදී නිරීක්ෂණය වෙන මෙම ස්පන්දයත් ඒ වගේම ආවර්තීය පෙළීමෙන් ජනනය කරන මෙම ආවර්තීය තරංග රටාවත් කියන තරංග දෙකම පාට පේන්න ඕන ශක්ති ගලන දිශාවට ලම්බක දිශාවක් ඔස්සේ අංශු කම්පණය වෙමින් ඇති වෙන්නේ. ඒ නිසා අපි හඳුන්වනවා තීරයක් තරංග කියලා. තීරයක් ප්‍රගමන තරංග. අර ජල තරංගවල තරංග ප්‍රගමණය වෙච්ච ආකාරයටම ඇදි තන්තුවේ ජනනය කරන හැඩ ඔයාලට පුළුවන් තන්තුවක් ගැසීමකට ලක් කරන්න. ඒ ගැස්මකට හෙවත් පෙළුමකට ලක් කරද්දී තන්තුවේ අපට පේන හඳුනාගත හැකි රටාවක් ඒ ඔස්සේ ඉදිරියට ප්‍රචාරණය වීම. ඒ ඔස්සේ ඉදිරියට ප්‍රචාරණය වීම. චුට්ටක් පුතා මෙන්න මේ රූප දෙක අඳින්න. සමහර ළමයි chat දාද්දි පොඩ්ඩක් පරිස්සමෙන් දාන්න ඔයාලගේ chat අපට එනවා. හරි. එහෙම ඊයවිල්ලා එක්කෙනෙක් සම්පූර්ණ හොඳට අහගත්ත විස්තර ටිකක් සහ පන්තියත් අතරින් හමාර වුණා. chat පරිස්සමෙන් දාන්න.
ඔබගේ මෝඩකම් සමාජගත කරන්න එපා. ඒකෙන් ඔබට නරක නාමයක් එන්න පුළුවන්. ඔබට අං ඇති බව පෙන්වන්න එපා අනිත් අයට. ඒ වහගෙන ඉන්න. අනිත් එක මතක තියාගන්න මම මේ ඔන්ලයින් කරද්දි මේක අත ගන්නවා කියලා හිතන්න එපා. මොකද අත ගන්න ඕන නම් මම ඔයාලට ආලෝක එක සැරයක් කරපුවා අමතක කරන්න එපා. පදාර්ථ යාන්ත්‍රික ගුණ අවසන් වූ බව අමතක කරන්න එපා. යාන්ත්‍රික විද්‍යාව කියන පාඩම අවසන් කරපුවා අමතක කරන්න එපා. මේ අත ගන්නව නෙවෙයි ඔන්ලයින් ක්ලාස් සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ පැයක වගේ පන්තියක් කරන එකට හේතුව ඒ ඩෝස් එක අතාරින්න කෙලින්ම ළමයාට ඉඳ ළමයාට පැයකට වඩා දරා ගන්න බෑ. දරා ගත්තත් පැන්නට පස්සේ ළමයි හරියට නෝට් ලියන්නේ විකාර කරනවා. ඒකයි මේ පැය දෙකකින් සීමා කරන්නේ. මේ අතගෑමක් නෙවෙයි අත ගන්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද මාතර සාමාන්‍ය මුදල් අය කරලා පන්ති කරන කිසි ගුරුවරයෙක් මං කරපු මට්ටමට කරලා නැහැ. පන්ති හිටපොය දන්නවා ඇති. පදාර්ථ යාන්ත්‍රික ගුණ පාඩමේ මම සෙක්ෂන් 3ම ඉවරයි. ආලෝක එක සැරයක් කරලා දැන් දෙවෙනි වටේත් අයිසරයක් කරනවා. අර බාගෙට අල්ලගත් හරක් පැටවුන්ට උදව්වක් කරන්න. මේ ඔන්ලයින් කාරියත් අත ගන්නනේ මේකත් අත ගන්න නැතුව නොකරම ඉන්නත් පුළුවන්. මේ කරන්නේ කෙසේ හෝ විභාගයේ ලබන අවුරුද්දේ ඔයාලට තියෙන තව අවුරුද්දක් වගේ තියෙන්නේ. ලබන අවුරුද්ද අගෝස්තුවේදී ඔයාලා විභාගයට ලෑස්ති වෙනවා. තව අවුරුද්දක් තියෙන සිලබස් එක එහෙම පිටින්මයි. ඒ නිසා මේ දෝලන හතරක් අත ගන්නවා කියන මානසිකත්වයෙන් ඉන්න එපා. අත ගෑමක් නෙමෙයි මේ කරන්නේ ළමයින්ට උරා ගන්න පුළුවන් ප්‍රමාණය. මොකද සමහර ළමයින්ව සමහර අයට මේක ස්ලෝ වගේ දෙවන සමහර අයට පට්ට ස්පීඩ්. හොඳම උදාහරණය මේ සහභාගී ළමයි ප්‍රමාණයෙන් බලන්න පුළුවන්. නොමිලේ කරලත් ළමයි ප්‍රමාණය ලොකු අඩුවක්. අනිත් අඩුව තමයි ළමයි මේවා කැප්චර් කරලා ළමයින්ට බෙදා ගන්න නිසා දැන් පිරිමි ළමයින්ගේ සහභාගීත්වය අඩුයි. විශේෂයෙන් රාහුලේ ළමයින්ගේ සහභාගීත්වය අඩුයි. හේතුව මම දන්නවා. හේතුව ළමයි මේවා කැප්චර් කරලා ඒ වීඩියෝ ක්ලිප් එක මෙගාබයිට් 40ක් 50ක් වෙන්නේ ටග් ගාලා ෂෙයා කරලා දානවා ළමයින්ට ඔන්ලයින් එකෙන් නැතුව. ඔය වගේ හැසිරීම් තමයි අපි දකින්නේ. අත ගන්නව නෙවෙයි මේ ළමයාට දරාගත හැකි උරාගත හැකි ප්‍රමාණය යන්නේ ඒ ස්පීඩ් එක තීරණය කරන මෙතන ළමයි පාර්ටිසිපේට් කරන ප්‍රමාණය දැන් 61ක් හිටියට අන්තිම පැයක් විතර යනකොට ඕකෙන් 5ක් 6ක් හැලනවා. ඕකෙන් තව එකක් තව 6ක් 7ක් කරනවා. ලබන සතියේ 61 50 ගානට බහිනවා. එහෙමයි සාමාන්‍ය හැසිරීම. මොකද ළමයි දුර්වලයි. ගොඩක් ළමයි මන්ද බුද්ධිකයි. මම නම් දකින්නේ එහෙමමයි. ගොඩක් අය ඒගොල්ලෝ දන්නවා කියලා හිතන් හිටු මන්ද බුද්ධිකයි බහුතරයක්. ඉන්නේ ට්‍රැක් එකෙන් පිට. ඒ අයට වැඩේ වෙච්ච බව දන්නේ ප්‍රතිඵල ආපුවා. මෙතකම සමහර අය හිතන් ඉන්නේ මාර වැඩහරුව කියලා. පව් එකකට. මහන්සි වෙන්න මම මේ අත ගන්නව නෙවෙයි අත ගන්නම් මම ඔයාලට පදාර්ථ යාන්ත්‍රික ගුණ අවසන් කරන්නේ. ආලෝකයක් සමහර අය ආලෝකය කරාට ඒ වෙනම අමතර ක්ලාස් හදලා මුදල් අය කරලා ඒ ආලෝකය ඉවර කරලා තියෙන්නේ. මම නොමිලේ ආලෝකය කරලා දැන් දෙවෙනි වටේ අයිස් රැකගෙන නොමිලේ ඕවා පොඩ්ඩක් මොලේ තියාගෙන සමහර ළමයින්ට අගමුල අමතක කරන ටික දවසක් යද්දි. එක්තරා සිදුවීමක් මම මේ කියන්නේ සමහර අය හිතන්නේ මේ කොරන්ටයින් ටයිම් එකේ දෝලන හතරක් අත ගන්නවා කියලා. අත ගන්නෝනේ නොකරම ඉන්නත් පුළුවන්. කිසිම අර්බුදයක් නැහැ. ওই ගුරු ෂෝක් එකේ ඉන්නේ. ළමයි 7-8 හිටපු ගුරුත්වයේ ෂෝක් එකට පැත්ත කරලා ඉන්නේ කිසිවක් නොකර අත ගන්නව නෙවෙයි ළමයින්ගේ මොරාල් එක බහින එක වළක්වන්න මේ අපි පන්ති කරන්නේ. නැත්තම් මේකත් නොකර සද්දෙනට ඉන්න පුළුවන්. කිසි අර්බුදයක් නැහැ. මේ රූප ටික අඳ ගන්න ලියා ගන්න. රූපේ දක්වා ඇති පරිදි තන්තුවක් තදින් ඇද බැඳ තබා එය තීරයක් දිශාව ඔස්සේ පෙලීමකට ලක් කළහොත් තන්තුව මත ස්පන්දයක් ගොඩනැගෙන බව නිරීක්ෂණය කළ හැකි අතර
ස්පන්දයක් ගොඩනැගෙන බව නිරීක්ෂණය කළ හැකි අතර එම හැඩය අදිතන්තුව දිගේ අවිනිශ්චිත පෙනීම් රාශියක් ඇති කරමින් ඉදිරියට ප්‍රගමනය වන අතර මෙහිදී ඇදිතන්තුව මත වූ පදාර්ථ තීර්යක් දිශාව ඔස්සේ කම්පනයට භාජනය වේ. අලුත් ඡේදක ලියා ගන්න. ඇදිතන්තුව තීර්යක් දිශාව ඔස්සේ ආවර්තීය පෙළීමකට ලක් කළහොත් ආවර්තීය තරංග රටාවක් තන්තුව මත නිරීක්ෂණය වන අතර එම ස්වරූපය ඉදිරියට ප්‍රගමනය වීමේදී ඇදිතන්තුව මත වූ පදාර්ථ තීර්යක් දිශාව ඔස්සේ පෙළීම හේතුවෙන් මෙම තරංග ස්වරූපය තීර්යක් ප්‍රගමන තරංගවලට අනුරූප වේ. ඔතනින් අය ප්‍රවේශයක් ගමු අපේ මාතෘකාවට. මම ඔය පැහැදිලි කරේ ඇයි මේක තීර්යක් ප්‍රගමන තරංගයක් කියන්නේ කියලා. තීර්යක් ප්‍රගමන තරංගයක් වෙන්න අවශ්‍යතාවය තමයි හෝ තෘප්ත කළ යුතු කන්ඩිෂන්ස් තමයි ශක්ති ගලන දිශාවට හෝ
ඒ නිරීක්ෂිත තරංගයේ හැඩය ගමන් ගන්නා දිශාවට ලම්බක හේවත් තීරයක් දිශාව ඔස්සේ පදාර්ථ කම්පනයකට ලක් විය යුතුයි. එතකොට තමයි ඒක තීරයක් ප්‍රගමන තරංගයක් බවට පත් වෙන්නේ. අපි ඊළඟ වැඩේට යමු. මෙන්න මේකයි කතන්දරේ. මෙන්න මේකයි කතන්දරේ. අපි හිතමු ඇදි තන්තුවක් තියෙනවා. මෙන්න මේ තන්තුව මං තදින් ඇදබැද තබාගෙන තියෙන්නේ. කණුවකට ගැට ගහලා ඇදබැද තබලා තියෙන්නේ. මෙහි මම කෙළවරකින් තරංගයක් හෝ ස්පන්දයක් ජනනය කළහොත් උපකල්පනය කරන්න මෙන්න ඒ ජනනය කරපු ස්පන්ද ස්වරූපය. මම මෙතනින් අතින් අල්ලගෙන මට පුළුවන් තන්තුව පෙළීමකට ලක් කරලා මෙන්න මේ වගේ ස්පන්දයක් ජනනය කරන්න. උපකල්පනය කරන්න මෙහිදී ඇදි තන්තුව ලක්ව තියෙන ආතතිය T ආතතිය T සහ මෙන්න මේ සඳහා භාවිත කරන තන්තුවේ දිග අපි හිතමු සිම්පල් L කියලා. අපි මේ සඳහා යොදාගමු සිම්පල් L දිග ඇති තන්තුවක්. මෙන්න මේ දිග අපි හිතමු සිම්පල් L කියලා. ඒ වගේම මම මේ මුළු තන්තුවේම ස්කන්ධය බැලුවම පේනවා තන්තුවේ ස්කන්ධය කැපිටල් M. මෙලෙස ස්පන්ද ඇති කරලා මම එය ප්‍රචාරණය වන ප්‍රවේගය නිරීක්ෂණය කරා මට පේනවා පරීක්ෂණාත්මකව ඒ තමයි T වෙනස් කරොත් එහෙම නැත්නම් L වෙනස් කරොත් එහෙම නැත්නම් මෙන්න මේ තන්තුව වෙනුවට ඝනත්ව අසමාන විස්කම්භය වැඩි ස්කන්ධය වැඩි තන්තුවක් යොදා ගන්න පුළුවන්. කැපිටල් M වෙනස් කරාම අපට පේනවා මෙන්න මේ ස්පන්දය යන වේගය අපි අනාවරණය කරගත්තොත් එහෙම ඒ වේගය පදනම් වන බව මෙන්න මේ සඳහන් කරපු සාධක මත පරීක්ෂණාත්මකව හොයාගන්න පුළුවන් අපි. පස්සේ බලමු මේක. අපට ස්පීඩෝමීටරයෙන් හරි මොන හරි උපකරණයෙන් පුළුවන් මෙන්න මේ ස්පන්දයේ වේගයෙන් ඇදෙන ප්‍රවේගය හොයාගන්න. ආතතිය හේවත් මේ තන්තුව ලක් කරන ඇදුම් බලය වෙනස් කරාම මට පේනවා ඒ වේගය වෙනස් වෙන බව. ඒ වගේම මම මෙතනදී මේ දිග වෙනස් කරාම හෝ නැත්නම් මේ තන්තුව වෙනුවට වෙනත් තන්තුවක් යොදාගතහොත් රේඛීය ඝනත්ව අසමාන නැත්නම් ඝනකම අසමාන හෝ L දිගක ස්කන්ධය වෙනස් L දිගක ස්කන්ධය වෙනස් තන්තු යොදාගත්තා මට පේනවා ඒ තන්තුවේ ස්කන්ධයයි එහි දිගයි ලක් කර ඇති ආතති බලයේ සම්බන්ධයක් තියෙන බව V සඳහා මට පේනවා මේ V සඳහා සම්බන්ධයක් පවතින බව. මගේ ඊළඟ ඉලක්කය තමයි මේ සඳහා බලපාන සාධක අපි පරීක්ෂණාත්මකව නිවැරදිව හඳුනාගෙන ඇත්නම් අපට පුළුවන් පුංචි වැඩක් කරන්න. ඒ තමයි මෙන්න මේ ඇදි තන්තුවේ තරංග ප්‍රවේගය V සඳහා අපට පුළුවන් මාන ඇසුරෙන් සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න. මාතෘකාව ලියන්න ඇදි තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගොඩනැගීම. ඇදි තන්තුවක තීරයක් තරංග ප්‍රවේගය සඳහා ප්‍රකාශනයක් ගොඩනැගීම. පොඩ්ඩක් මේ රූපය අඳ ගන්න මම වැඩේ කියන්න. විභාගයට තව අවුරුද්දක් පමණ ඇති බව ඔළුවේ තියෙන අවුරුද්දක් මාසයක් විතර තියෙනවා. සිලබස් එක තව සෑහෙන තෝරක් අපිට කරන්නත් තියෙනවා. හැබැයි බයෙන් ඔක්කොම කරනවා ගැටලුවක් වෙන්නේ නැහැ කරනවා. ඒ වගේ මගේ ප්ලෑන් එකක් තියෙනවා රෑවරුවක් දාලා ඔයාලට ඔන්ලයින් එකෙන් ෂේප් එකේ පොඩි කොන්ට්‍රිෂනයක් කරන්න. දැන් යාන්ත්‍රික විද්‍යාව ඉවරයි අපි පදාර්ථ යාන්ත්‍රික ගුණ ඉවරයි ආලෝක එක සැරයක් ඉවරයි. දැන් මේ පාඩමත් තව දවස් කිහිපෙකින් ඉවර වෙනවා. ඊට පස්සේ ඒ ටිකෙන් පොඩි කොන්ට්‍රිෂනයක් කරලා ටික ටික පොලිෂ් කරන වැඩේ පටන් ගන්න ඕන.
ලබන සතියේ ඔන්ලයින් කරන්නේ ඊට පස්සේ ෆිසිකලි පන්ති පටන් ගන්නවා. ඒ පන්ති පැවැත්වෙන ස්ථාන මම දැනුවත් කරන්නම්. තවම නිශ්චිත තීරණයක් නැහැ. ආයතන වලින් ගොඩක් අය අහනවා. නමුත් පටලුම් සහගතයි ඉන්න තත්ත්වේ. ඒ නිසා මම හොයලා බලලා හරියටම දැනුවත් කරන්නම්. මගේ ඔළුවේ තියෙන සමහර සෙන්සුරාදා පන්තිය ගෙදර කෙරෙන්නේ. බ්‍රහස්පතින්ද පන්තිය ඕසෝන් එකට දෙන්න හිතාගෙන නූපේ හන්දියේ තියෙන. බදාදා පන්තියත් සමහර විට එතනට දෙන්න පුළුවන්. එතන ඉඩකඩ පිළිබඳ ගැටලුවක් මට තියෙනවා. AC room දෙන්නම් කිව්ව බලමු පහසුකම් හොඳ නැත්තම් තවදුරටත් හොයලා බලන්න වෙනවා. ඒ වගේම එක්සලන්ට් එකේ ලබන මාසේ පටන් ගන්නවා තාපයේ පාඩම කැමති අයට සහභාගී වෙන්න පුළුවන්. එක්සලන්ට් එක තියෙන්නේ මෙතන පඹුරන හරියේ තියෙන්නේ. පඹුරන අබේගුණත් මහත්තයා මැද හරියේ තියෙන්නේ. මම ලබන සතියේක දැනුවත් කරන්නම්. කැමති අයට සහභාගී වෙන්න පුළුවන් තාපයේ පාඩමට. ෆිසිකලි පන්ති පටන් ගත්තත් දැනට තියෙන සීමා නිර්ණයන් මත ලොකු ප්‍රමාණයට පන්ති ගන්න බැරි වෙන නිසා පොඩ්ඩක් තෝරා බේරාගෙන ළමයි ටිකක් බඳගෙන තමයි පන්ති කරන්න වෙන්නේ. දුරස්ථභාවය තියලා පොඩි ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා දැනට. ලියා ගන්න. ඇදිතන්තුව තීර්යක්ව පෙළීමේදී ඇදිතන්තුව තීර්යක්ව පෙළීමේදී ජනනය වන තීර්යක් තරංග ප්‍රවේගය ජනනය වන තීර්යක් තරංග ප්‍රවේගය කමාවක් දාලා තන්තුව පත් කර ඇති ආතති බලය තන්තුව පත් කර ඇති ආතති බලය කමා තන්තුවේ දිග සහ එහි ස්කන්ධය මත පදනම්ව හැසිරෙන බව පරීක්ෂණාත්මකව සොයාගෙන නැත්නම් සමානුපාතිකත්ව නියතය එක ලෙසගෙන සමානුපාතිකත්ව නියතය එක ලෙසගෙන සමානුපාතිකත්ව නියතය එක ලෙසගෙන මාන ඇසුරින් වී සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. මාන ඇසුරින් වී සඳහා ප්‍රකාශනයක් ගොඩනගන්න. පුතා ෆිසිකලි පන්ති පටන් ගත්තොත්
මේ පාඩම මෙහෙම පන්ති තුනම එකට දාලා ඔන්ලයින් කරලා මේ පාඩම අපි ඉවර කරමුද ෆිසිකලි පටන් ගත පන්තියේ වෙන පාඩමක් පටන් අරගෙන අකමැති අය ඉන්නවද නැ විරෝධතා තියෙන අය ඉන්නවද මට පුළුවන් පන්ති තුනේම ළමයි එකත කරලා රෑ වේලාවක් දාලා එක්ක 9 ඉඳන් වගේ දෝලන 4 අංක පාඩම එක දිගට අදින්න පුළුවන් ඔන්ලයින් ෆ්‍රී මුදල් අය කිරීමක් නැතුව සහ ෆිසිකලි අපිට පන්ති පටන් ගන්න පුළුවන් එහෙම නැත්නම් අලුත් පාඩමකින් මේ පාඩම මට ඕන නම් කෙලිම ඔන්ලයින්ම කරලා ඉවර කරන්න පුළුවන් මොකද දැනට අපිට අරුබුදයක් තියෙනවා තව අවුරුද්දයි තියෙන අවුරුද්දයි මාසයයි විරෝධතා තිබ්බොත් මට එවන් මගේ ඔළුවේ ප්ලෑන් එක තියෙන්නේ මේ පාඩම මෙහෙම ඔන්ලයින් පන්ති තුනේම ළමයි එක සැරේට දාලා ඉවර කරලා දාලා ඒක එහෙම මේ පාඩම ඉවර කරද්දී 29න් පස්සේ පන්ති පටන් ගන්න පුළුවන් මගේ ප්ලෑන් එක තියෙන්නේ අලුත් පාඩමක් පටන් ගන්න විරෝධතා මුකුත් නැහැනේ එහෙම වුණොත් මම පටන් ගන්නෙ තාප භෞතිකය ෆිසිකලි පන්ති පටන් ගන්න කෙලින් මම කියන තාප භෞතිකයෙන් පටන් ගන්නම් එක්සලන්ට් එකේ මෙතන පඹුරන එක්සලන්ට් එකේ පටන් ගන්නවා ඒ වගේම මම තව සෙන්ටර්ස් අනිත් පටන් ගන්න හරියටම කන්ෆර්ම් කරන්නම් එක්සලන්ට් එකේ පටන් ගන්නේ අඟහරුවාදා හවස 5:00 අඟහරුවාදා 5:00 අනිත් පන්ති තුන මම දැනුවත් කරන්න තියෙන තැන් සෙන්සුරාදා පන්ති වැටෙන්නේ කොහොමද ගෙදර මම ගෙදර පන්තිය හදන්න හිතන් ඉනවා සෙන්සුරාදා පන්තිය මට ලේසි ඔබ සෙන්සුරාදා දවසේ මගේ පන්ති ටික ගෙදර තියෙන්නේ බදා දෙකයි බ්‍රහස්පතින් දෙකයි තමයි ළමයින්ට එන්න පහසු සෙන්ටර් එකකට දෙන්නේ මොකද බ්‍රහස්පතින්ද විශේෂයෙන්ම ළමයි ඉස්කෝලේ ගිහලා එන නිසා ඒගොල්ලොන්ට බස් එකෙන් එන්න පුළුවන් පහස්සනකට ආයතනය දෙන්න ඕන පන්තිය බදාදා පන්තියත් හිතලා බලලා සුදුස්සනකට දෙන්නම් අපහසු තිබ්බොත් මට කතා කරන්න එක දිගටම ඔන්ලයින් කරන්නේ නැත ඒකට හේතුව තමයි ළමයි කරන කුප්ප වැඩ ළමයි කරන්නේ මේ කැප්චර් කරලා ඒ ටික ෂෙයා කරගන්න උන් පැත්ත බලා තියෙන ඊට පස්සේ ඕක ඊළඟ අවුරුද්දේ නංගි ගාව ඊට පස්සේ මල්ලි ගාව ඊට පස්සේ ඒව තියාගෙන ළමයි හිතන ඒ ටික බලමු ඔක්කොම හරි කියලා අන්තිමට ෆේල් වුණා මේකේ නරක නමත් අපට එන්නේ නිසා fully online කරන්නේ නැත semi online විතරයි මම කරොත් කරන්නේ ඒ තෝරා බේරාගත් පාඩම් ආලෝකයේ පාඩමත් දිගටම කොහොමයි online යනවා ඒ වගේම දෝලන හතරංගත් මම ඉවර කරන ඔන්ලයින් වලින්ම එහෙම වුණොත් මට ප්‍රෙෂර් එක අඩුයි ඊට පස්සේ තාපය පටන් ගත්තම පන්ති ටිකේ සමාන්තරව ළමයින්ට පුළුවන් කැමති පන්තිකට එන්න කිසිදු විශේෂ ඉල්ලීමක් නැහැ ඔයාලට පුළුවන් කැමති පන්තිකට එන්න මොකද විශේෂයෙන් නමක් දුවොත් ඒකත් ගැටලුවක් වෙනවා කොහොමද සෙන්සුරාදා 5:00 පන්තිය ගෙදර වැටෙන්නේ ඒකට ගන්නේ ළමයි 50ක් වගේ ප්‍රමාණයක් තමයි උපරිම 100ක් දාන්න පුළුවන් හැබැයි භාගයක් දාන්න තමයි නීතියෙන් තියෙන නිසා 50ක් වගේ තමයි බ්‍රහස්පති සෙනසුරාදා පන්තියට දාන්න වෙන්නේ. අයි බලමු. ඉක්මනට මේක හදන්න. සමානුපාතිකත නියත 1යි කියලා ගන්නවලු. සමානුපාතිකත නියත 1යි කියලා ගන්න. සිලබස් ඉවර කිරීම ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. හරි ඒ වක්කී මම දන්නවා හරියටම කරන්න. පහුගිය අවුරුදු 6-7 මේක සුපිරියට කරලා තියෙන්නේ. කිසි කෙනෙක් කලබල වෙන්න එපා. ඒක මම වක්කීම ගන්නවා. මොකද ළමයි අපිව විශ්වාස කරලා ඉන්නේ අපි ඒ දේ කරයි කියලා හිතලා. සිලබස් එක ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා. මේක හදන්න පුළුවන් මේ විදිහට අපි හිතමු මෙතන හැසිරීම v සමානයි k වරක් t වල a වෙනි බලය l වල b වෙනි බලය m වල c වෙනි බලය ලෙස හැසිරෙන්නේ සලකමු. යයි සලකමු. එම නිසා සමීකරණය සත්‍ය වීම සඳහා සමීකරණය සත්‍ය වීම සඳහා දෙපස මාන සමාන විය යුතුයි. දෙපස පවතින භෞතික රාශීන්හි සමාන විය යුතුයි. ඒ අනුව පුතාම සමීකරණ දෙපැත්තේ මාන ගත්තොත් v වල මාන සමාන විය යුතුයි. k වලට මානයක් නැහැ. t වල a වෙනි බලයේ මාන වැඩි කිරීම
L වල B වෙනි බලයේ මාන වැඩි කිරීම M වල C වෙනි බලයේ මාන. ඔය විදිහට අපට පුළුවන් සමීකරණය පිළිටවන්න. දැන් අපි ආදේශ කරමු. V කියන්නේ ප්‍රවේගයක්. මානය LT ඍණ 1යි. T කියන්නේ ආතතියක්. බලයේ ස්වરૂපයක්. මානය MLT ඍණ 2 A වෙනි බලය. වැඩි කිරීම L කියන්නේ දිගේ ස්වરૂපයක්. ඒකේ B වෙනි බලය. capital M කියන්නේ ස්කන්ධයක්. mass capital M වල C වෙනි බලය. තව ටිකක් හදාගත්තොත් L වල T ඍණ 1 සමානයි M වල A වෙනි බලය ධන C වෙනි බලය. වැඩි කිරීම L වල A වෙනි බලය ධන B වෙනි බලය. ධන T ධන වැඩි කිරීම T වල ඍණ 2යි A වෙනි බලය. ඕක සුළු කරලා ඔයාට පුළුවන් ABC පාරාමිතීන් ටික හොයාගන්න. ඉක්මනට හොයන්න. ඉක්මනට හොයාගන්න. සුළු කරලා බලන්න මොනවද එන්නේ කියලා. මෙතන T බැලන්ස් කරොත් එහෙම A සමානයි භාගයයි කියලා එනවා. T පද සැලකුවොත් A සමානයි භාගයක් කියලා එනවා. ඒ වගේම L පද ගත්තොත් A ධන B සමානයි 1යි. Aට භාගයක් දැම්මොත් B සමානයි භාගයක් කියනවා. Bටත් භාගයක් කියනවා. ඊළඟට අපි M පද ගත්තොත් A ධන C සමානයි භාගයයි. ඒ භාගය නිසා C සමානයි ඍණ භාගයක් වෙනවා. ඔන්න පුතා අපි වැඩේ ගොඩ දාගත්තා. හරි. දැන් ඔයාලට පුළුවනි අපි වැඩේ ගොඩ දාගෙන තියෙන්නේ අදාළ දර්ශක ටික. අපි යන් අපේ සමීකරණයට. ඒ අනුව සමීකරණ ලියන්න පුළුවන් V සමානයි K කියන්නේ 1යි එක් වරක් සමානුපාතික අතනියට 1යි කියලා දිල් තිබ්බා. T වල භාග්‍යවිනි බලය. වැඩි කිරීම L වල B කියන්නේ භාගයයි. වැඩි කිරීම M වල ඍණ භාගයයි. මේක ලියන්න පුළුවන් V සමානයි වර්ගමූල T L බෙදීම capital M කියලා. මේකම ලියන්න පුළුවන් ඕනනම් වර්ගමූල T බෙදීම capital M බෙදීම simple L කියලා හදා ගන්න පුළුවන්. ওই විදියට. ඒ අනුව මම තව ටිකක් මේක modify කරගන්නවා අලුත් පාරාමිතියක් අරන් දක්වලා. ඒ තමයි මම මෙතන අර්ථ දක්වනවා capital M බෙදීම L කියන්නේ ස්කන්ධය බෙදීම දිග හෙවත් ඒකදිග ස්කන්ධය. මම මේක simple M කියලා දැම්මොත් ඒකකෙ එන්නේ කිලෝග්‍රෑම් මීටරයට. මේ අපි හඳුන්වන්නේ ඒකක දිගක ස්කන්ධය විදියට. ස්කන්ධය. ඒ අනුව මම මේ සමීකරණයට යාව රින් ගෙවුවොත් V සමානයි වර්ගමූල T බෙදීම simple M කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් කලින් එකම තියන්න පුළුවන් T L බෙදීම capital M කියලා. ওই විදිහට අපිට පුළුවනි V සඳහා සමීකරණයක් ව්‍යුත්පන්න කරන්න. ඔන්න ඔය සමීකරණය පිළිපදමින් තමයි පුතා ඇදිතන්තුෙහි තරංග ඉදිරියට ප්‍රචාරණය වෙන්නේ. ඒ V තීරණය කරන සාධක තමයි තන්තුවේ ආතතියයි ඒකදිග ස්කන්ධයයි. සමීකරණය කොටු කරගන්න සම්මත සමීකරණයක් එකවර භාවිත කළ හැකියි. ඒ අනුව T වැඩි කරොත්
v වැඩි වෙනවා. L වැඩි කරොත් v වැඩි වෙනවා. එහෙම නැත්නම් රේඛීය ඝනත්වය වැඩි කරොත් v අඩු වෙනවා. simple m අපි ඒකදිග ස්කන්ධය හෙවත් රේඛීය ඝනත්ව ලෙස හඳුන්වනවා. මෙයා ඒකදිග ස්කන්ධය කියලා කියන නැත්නම් තව ලස්සන නමක් තමයි රේඛීය ඝනත්වය. ඔය ඒකදිග ස්කන්ධය කියන තව ලස්සන නම තමයි රේඛීය ඝනත්වය. ඒක කියන්නේ කිලෝග්‍රෑම් මීටරයට. රේඛීය ඝනත්වය. වචන හුරු වෙන්න. වචන හුරු වෙන්න. ලියා ගන්න උච්ඡේදක ඉහත සමීකරණයෙන් නිරීක්ෂණය වන්නේ අඩිතන්තුවක තීරයක් තරංග ප්‍රවේගය තීරයක් තරංග ප්‍රවේගය එය පත් කර ඇති ආතතිය සහ තන්තුවේ ඒකක දිගක ස්කන්ධය මත රඳා පවතින බවයි. ඒකක දිගක ස්කන්ධය මත රඳා පවතින බවයි. අපි මේකෙන් ගානක් හදමු. පොඩි ගානක් හදමු. මෙන්න ගාන. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. රේඛීය ඝනත්වයක් සහිත ඇදිතන්තුවක මම කෙලවරක් රූපේ දක්වා ඇති පරිදි සිරස් සිවිලිමකට සම්බන්ධ කරනවා. උපකල්පනය කරන්න මේ තියෙන සිවිලිමක්. ඔය සිවිලිමට මම රේඛීය ඝනත්වයක් සහිත තන්තුවක් කෙලවරක් ගැට ගන්නවා. දැම්මු එල්ල වැටි වැඩි තියෙන එල්ල වැටමින් පවතින්නේ. මෙහි දිග දීලා තියෙනවා මීටර 10යි. මේ ඇදිතන්තුවේ දිග මීටර්ස් 10යි. මීටර් 10යි. හරිද? මෙන්න මේ පහළ කෙළවරින් පුද්ගලයෙකු මේ ඇදිතන්තුව තීරයක්ව පෙළීමකට ලක් කරනවා ඇදීමකින් තොරව. හරි අදින්නේ නෑ මු ගස්සනවා විතරයි. ඇදීමකින් තොරව. ඇදීමකින් තොරව. ඇදීමකින් තොරව කියලා අදහස් කරේ පුතා ඇද්දොත් මෙතන ආතතියක් එන්න පටන් ගන්නවා. අදින් නැත්නම් මේ පහළ කෙළවරේ ආතතිය ආසන්න වශයෙන් බිඳුවේ පවතින. ඇදීමකින් තොරව ගැස්සුවොත් T ආසන්න වශයෙන් බිඳුවට කිට්ටු. ඇද්දොත් එහෙම T ට අගයක් තියෙන ප්‍රශ්න ගොඩයි. රූපය අඳ ගන්න මම ගාන කියන්නම්. මෙන්න මගේ පළවෙනි ගාන. රූපය අඳ ගන්න.
රූපේ දක්වා ඇති පරිදි එකාකාර මීටර 10ක් දිග ඇති තන්තුවෙහි එක් කෙළවරක් සිවිලිමකට සම්බන්ධ කර ඇති අතර එක් කෙළවරක් සිවිලිමකට සම්බන්ධ කර ඇති අතර එහි පහළ කෙළවරින් තීරයක් පෙළීමක් සිදු කිරීමේදී ඇතිවන්නා වූ තීරයක් තරංගය ඉහළ කෙළවරට ළඟා වන ප්‍රවේගය සොයන්න. ඉහළ කෙළවර කියන්නේ මෙන්න මේ ආසන්නයට. ඉහළ කෙළවරට ළඟා වන ප්‍රවේගය සොයන්න. දිග මීටර 10යි. විනාඩි දෙකක් දෙන්න හදන්න බලන්න. උසස් පෙළ කල් දාන්න කියලා ගොඩක් ගුරු ඉල්ලීමක් කරනවා. මම කෙලින්ම ඇත්තටම ඒ පොයින්ට් එක අධ්‍යාපන ඇමතිතුමාට යොමු කරලා තියෙන්නේ. මට ඕනනම් එතුමාගේ මොබයිල් නම්බර් එක දෙන්න පුළුවන්. ඔයාලට කැමති අයට පුළුවන් මැසේජ් එකක් දාන්න. කෙලින්ම Facebook එකේ සමහර ගුරු රඟපානවා මම දැක්කා. මට පුළුවන් අවශ්‍ය නම් අධ්‍යාපන ඇමතිතුමාගේ නම්බර් එක දෙන්න. ළමයෙක් විදිහට ඔයාලට පුළුවන් රික්වෙස්ට් එකක් කරන්න විභාගය කල් දාන්න කියලා Facebook එකේ ඔය බලන වෙලාවක් නැහැ. අවශ්‍ය නම් මට පුළුවන් නම්බර් එක දාන්න. කෙලින්ම අධ්‍යාපන ඇමතිතුමාට ඔයාලට පුළුවන් මැසේජ් එකක් දාන්න. හැබැයි පරිස්සමෙන් පිළිවෙලට මැසේජ් එක දාන්න. නැත්නම් වැඩේ වල් කරගන්නවා. දැනට දැනුවත් කරා කල් දාන බවට එක ගුණ මුලින්ම ඒක කිව්ව ගමන් ගත් කට්ටිය උඹලට හොඳයිනේ තව මාස දෙක තුනක් කරොත් එම කීයක් හරි හොයාගන්න පුළුවන් නේ කියලා මානසිකත්වයෙන් තමයි ප්‍රතිචාරය ආවේ කෝඩිනේටර් සෙක්‍රටරිගෙන්. පසුව කතා බහ කිරීමේ සහ වටපිටාව පැහැදිලි කරාම ධනාත්මක පැත්තට ප්‍රතිචාරයක් ආවා. විභාගය කල් යනවා. මේ ටික දැක්ක Facebook live පොඩි රංගපෑම් ටිකක් කරනවා. අවශ්‍ය නැහැ කෙලින්ම අවශ්‍ය නම් ළමයින්ට මට පුළුවන් අවශ්‍යයි ඉන්න නම්බර් එක දෙන්නම්. කෙලින්ම ඇමතිතුමාටම කතා කරලා කියන්න පුළුවන්. හදපු අය ඉන්නවද? හදලා නම් උත්තරේ දාන්න chat box එකට. හදපු අය නම් chat box එකට දාන්න. අපි පුතා මෙයාගේ රේඛී ඝනත්වය රෝ කියලා හිතමු. මෙන්න මෙයාගේ රේඛී ඝනත්වය රෝ කියලා ගමු. කිලෝග්‍රෑම් මීටරයට. එහෙම වුණොත් මුගේ බර ක්‍රියාත්මක වෙන්නේ ගුරුත්ව කේන්ද්‍රයේ පහළට mg. ඒ mg ලියන්න පුළුවන් රේඛී ඝනත්වය රෝ වැඩි කරොත් තන්තුවේ දිග 10න් m වෙනවා වරක් g. මේ පහළම කෙළවරේ ආතතිය ශුන්‍ය වුණාට
මෙන්න මෙම ඉහළම කෙළවරට මුළු තන්තුවේ බරම දැයෙනවා. ඒ නිසා මේ උඩම කෙළවරේ ටෙන්ෂන් එක මුළු තන්තුවේ බර mg හෙවත් 10යි ρg වෙනවා. ඒ වගේ මතක තියාගන්න මෙන්න මේ පහළම කෙළවර ආතතිය T සමානයි 0යි. ඒ වගේ මෙන්න මේ තන්තුවේ මතක තියාගන්න හරි මැදට දැනෙන්නේ එතනින් පහළ කොටසේ බර. මෙන්න මෙතනට දැනෙන්නේ මතක තියාගන්න මෙන්න මේ ලක්ෂයට පහළ තියෙන බර. දැන් මෙතන ලක්ෂය ගත්තොත් මූට දැනෙනවා එතනින් පහළ පදාර්ථ සියල්ලේ බර. මෙන්න මේ ලක්ෂයට දැනෙනවා මතක තියාගන්න එතනින් පහළ කොටසේ බර. එතනින් පහළ මම මේ හරි මැද නම් ගත්තේ එතනින් පහළ බර කියන්නේ mg බෙදීම 2යි. ඒ වගේම ඔයා මෙන්න මේ හරි ලක්ෂයක් තෝරගත්තොත් මෙතන අපි ගත්තොත් මෙන්න මේ අර්ධයක දිගෙන් හරි මැද ලක්ෂයක් ගත්තොත් මතක තියාගන්න එතනට දැනෙන්නේ එතනින් පහළ කොටසේ බර හෙවත් mg ගෙන් 4න් පංගුවක්. ඒ වගේම තමයි ඉහළ ඉඳන් මුළු දිගෙන් 4න් එකක දුර ලක්ෂයක් තෝරගත්තොත් එයාට දැනෙනවා එතනින් පහළ පදාර්ථවල බර. එතනින් පහළ පදාර්ථවල බර කියන්නේ mg ගෙන් 4න් 3ක බරක් දැනෙනවා මෙන්න මේ හරියට ටෙන්ෂන් එක. නිසා තන්තුවේ තනින් තැනට ආතතිය වෙනස්. මේ ඉහළ කෙළවර ආතතියට අනුරූප v හොයන්න පුළුවන් v සමානයි වර්ගමූල t බෙදීම m අනුව t කියන්නේ ඉහළ කෙළවර ආතතිය 10යි ρg බෙදීම m කියන්නේ ඒක දිග ස්කන්ධයක අපි ρ කියලා ගත්තා. මෙතනට ρ දැම්මොත් අපිට පේනවා මේ ρට මේ ρ කපලා ගියොත් 10යි g ගේ වර්ගමූලය. g ආසන්න වශයෙන් 10යි කියලා ගත්තොත් අපට උත්තර වෙනවා v ආසන්න වශයෙන් 10යි ms වෙන එකකගයක්. ඔන්න ඔමයි ගේම් එක ගහන්නේ. උත්තරේ ඔමයි ගන්නෙ. මට උතන කියන්න අවශ්‍යයි ඇදි තන්තුව දිගේ ආතතිය ඒකාකාරව වෙනස් වන බව. එහිදී වැඩිම ආතතියක් සංවේදනය වෙන්නේ තන්තුවේ ඉහළම කෙළවරට. පහළම කෙළවර නිදහස් තත්ත්වයේ පවතින්නේ ආතතියකින් තොරව. පහළම කෙළවර ආතතිය ශුන්‍යයි ආසන්න වශයෙන්. අපි තව ගානක් හදමු. පාස්සේපස් පොත් එළියට අරගන්න. ඒ කියන්නේ දෙවෙනි සෙක්ෂන් එක තරංගවල ಗುಣ කියන එකේ යන්න පුතා ප්‍රශ්නාංක තරංගනේ තීරයක් තරංග කියන සෙක්ෂන් එකේ තුන්වෙනි සෙක්ෂන් එකේ ප්‍රශ්නාංක 26ට යනවා. පාස්සේපස් MCQ පොත් එළියට ගන්න. ඒකේ තුන්වෙනි සෙක්ෂන් එක තීරයක් තරංග. ඒ තීරයක් තරංග සෙක්ෂන් එකේ යන්න ප්‍රශ්නාංක 26ට. මේක ඇවිල්ලා තියෙන්නේ 2003 වර්ෂයේ. 2003 වර්ෂයේ ආපු ගානක්. ගාන කියවන්න.
අපි ගාන මෙන්න මෙහෙම හදමු. ගානේ කියනවා රේඛීය ඝනත්ව අසමාන තන්තු දෙකක්ලු. එක තන්තුවක් තියෙනවා. ඒක සමග ශ්‍රේණිගතව තව තන්තුවක් තියෙනවා. මෙන්න මේ විදිහට. දිගවල් සමානයිලු. ඒ වගේම මේ පැත්තෙන් අපි තරංගයක් ඇති කරොත් ඒ තරංගයට මෙන්න මේ දුර ගෙවා යාමට ගත වන කාලය දීලා තිබ්බ ගානේ. TA කාලයක් යනවලු. මෙම L දුර ගෙවා යාමට TA කාලයක් යනවලු. මේ පැත්තෙනුත් අපි පොඩි ස්පන්දයක් ඇති කරොත් එම ස්පන්දය මෙන්න මේ O ලක්ෂයට ඒමට ගත වෙන කාලය නැත්නම් එම L දිග ගෙවා යාමට ගත වන කාලය TB ලු. ඉන් ගම්‍ය වෙනවා මෙතන වේගය VA නම් මෙතන තියෙන වෙනස් ප්‍රවේගයක්. මොකද එකම දුරක් ගෙවා යාමට ගත වන කාල අසමාන වෙන්නේ ඒ තරංග ගමන් ගන්නා ප්‍රවේග අසමාන නම්. සරලවම VA සඳහා ලියන සමීකරණය තමයි ගෙවා ගිය දුර L බෙදන්න TA එකෙන්. පහසුවෙන්ම VB සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන් L දුරක් තරංග යනවලු TB කාලයකදී. ඒ වගේම අදිතන්තුවක තීරයක් තරංග ප්‍රවේගය හැසිරෙන්නේ T බෙදීම simple m. simple m කියන්නේ ඒකක දිග ස්කන්ධය. ඒකක දිගක ස්කන්ධය. පුතා මේ simple m ලියන්න පුළුවන් මේ විදිහට. අපි හිතමු අදිතන්තුව සිලින්ඩ්‍රාකාර ස්වරූපයක් නම් තියෙන්නේ. චුට්ටක් ඇහැ යොමු කරන මම මේ කියන වැඩේට අදිතන්තුව සිලින්ඩ්‍රාකාර නම් අදිතන්තුව සිලින්ඩ්‍රාකාර නම් මෙන්න මේ අදිතන්තුවේ දිග උපකල්පනය කරන මීටරයක් කියලා. එතකොට මේ අදිතන්තුව මීටරයක දිගකින් යුක්ත නම් මෙන්න මේකේ ස්කන්ධය තමයි සිම්පල් m කියන්නේ. මොකද ඒකක දිගක ස්කන්ධය. මෙයාගේ අරයක් දීලා තිබ්බනම් අපට සිම්පල් m ලියන්න පුළුවන් phi අරය a නම් phi a වර්ග වරක් දිග මීටරයයි දිග මීටරය වරක් ඝනත්වය රෝගෙන් ලියන්න පුළුවන්. අපි දන්නවා පරිමාව ඝනත්වයෙන් වැඩි කරාම ස්කන්ධය ලැබෙනවා. මේ රෝ කියන්නේ ඝනත්වය. රෝ කියන්නේ ඝනත්වය. ඝනත්වය. මේ L කියන්නේ මීටරයක දිගක් සලකන්නේ පුතා ඔයා. මීටරයක දිගක් ගත්තොත් ඒ මීටරයක දිග ස්කන්ධ කියන නම තමයි ඒකක දිග ස්කන්ධය. එම නිසා V සමීකරණ ලියන්න පුළුවන් වර්ගමූල T බෙදීම simple m ට දාන්න ඕන නම් phi a වර්ග රෝ කියලා ලියන්න පුළුවන්. මේ a කියන්නේ අරය. simple a කියන්නේ අරය. විස්කම්බයෙන් ලිව්වොත් ඔයා දන්නවා d බෙදීම 2 වර්ගය එන්න ඕන. කෙනෙකුට අවශ්‍ය නම් විස්කම්බයෙන් ලියන්න පුළුවන්. එතකොට d බෙදීම 2 වර්ගය. රතු පෑනෙන් වෙනම නෝට් එකක් දාන්න මෙන්න මේකට. මේ simple m ලියන්න පුළුවන් ඕන නම් එය සිලින්ඩ්‍රාකාර ස්වරූපයෙන් යුතු තන්තුවක් නම් හරස්කඩ වර්ගඵලය සහ දිග සහ ඝනත්වය ඇසුරෙන්. දිග සහ ඝනත්වය ඇසුරෙන්. පුංචි නෝට් එකක් දාගන්න මෙන්න මේකට. ඒ අනුව මෙතනට අපි v ලියමු ඔය සංකල්පෙන් t බෙදීම මාන සමානයිනේ. වර්ගඵලය a නම් a වරක් මීටරයක දිග වරක් ඝනත්වය dA කියලා ලියන්න. ඒ වගේම vb ලියන්න පුළුවන් වර්ගමූල t බෙදීම හරස්කඩ වර්ගඵලයේ වරක් දිග මීටරයේ වරක් ඝනත්වය dB. මේකම සමානයි L බෙදීම TB. පුතා මෙතන තන්තු දෙක ශ්‍රේණිගතව තියෙන නිසා එකම ආතතියක පවතින්නේ. මේ තන්තුව ඕ තන්තු සංයුත්තේ ඉන්නේ එකම ආතතියක නිසා මම වග බලා ගත්තා ආතතියට ආදේශ කරද්දී T කියලාම ලියා ගන්න. ඒ වගේම හරස්කඩ වර්ගඵල සමාන හින්දා මං වග බලා ගත්තා මෙතන වර්ගඵලයේ A කියලා ගත්තොත් මෙතනත් A කියලා දා ගන්න. ඉර යටට එන්න ඕන ඒක දිග ස්කන්ධය නිසා මම දිග සඳහා ආදේශ කරා මීටරයක ප්‍රමාණය.
මීටර එක ප්‍රමාණය. සහ ස්කන්ධය හොයන්න ඕනින්ද මම ඝනත්වයෙන් ගුණ කරා. ඝනත්වයෙන් ගුණ කරා. දැන් ඔයාට තියෙනවා සමීකරණ දෙකක්. මෙන්න පළවෙනි සමීකරණය. මෙන්න දෙවෙනි සමීකරණය. එකක් අනෙකෙන් බෙදුවම ඔබට පුළුවන් DA බෙදීම DB අනුපාතය හොයාගන්න. හැමෝටම තේරෙන්නේ නැති මං හිතන්නේ. try එකක් දාන්න. උදා මේ 5 දිනක් විතර ගොඩාක් පරක්කු වෙලා වෙයි. දැන් පැයකට පස්සේ මොකද්ද හේතුව? ලොග් වෙන්න අමාරුද? ළමයි 4 දිනක් විතර ඇවිල්ලා තියෙනවා පැයකට පස්සේ. පැයනේ පැයකට පස්සේ. ඇයි පුතා ලොග් වෙන්න අමාරුද? මොකද්ද කේස් එක? ලොග් වෙන්න අමාරුද නැත්නම් අපි කෙයාලස් මැටි හරක්ද? මොකද්ද සීන් එක? අද පමුදත් කොහෙද දඩාවතේ ගිහලා ලොග් වුණා ටක් ගාලා බැන්නක මං අයින් වුණා. දැන් ලොග් ගාලා දැන් අයින් වුණා. පස්සේ තේරෙයි කට්ටි පයින් කට්ටියට බබා හම්බුණා. බබා අංග විකලයි කියලා දැනගත්තම පස්සේ තේරෙයි. ඔය සමහර අයට හම්බෙන බබ්බු එච්චර හොඳ නැහැ අංග විකලයි මන්ද බුද්ධිකයි බලන්නකො වෙන වැඩිම ගියාම එන ප්‍රතිඵලයේ බරපතල වෙනවා කඩි කඩි වැඩේ කර ගන්නවා. ටිකක් කැපවීමක් තියෙන්න ඕන. දැන් මටත් පුළුවන් මේ පන්ති 3 සෙෂන් 3 කරන්න තිබ්බ මට තිබ්බත් වරලා තොපි තුන් ඔක්කොම ටික එක පන්තියක කරන්නත් තිබ්බා. මේ ළමයින්ට උපරිම chance එක දෙනවා. ළමයි නමුත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බව පේන්නේ නැහැ සමහර අය. සමහර අය ජෙනුවින් කරනවා. දැන් මම බදාදත් මේක රිපීට් කරලා බ්‍රහස්පතින්දා රිපීට් කරලා සෙන්සර් රිපීට් කරලා මට මේක පුළුවන් ඇත්තටම එකක් කරලා ඔක්කොම දාලා එකක් කරනවා. එහෙම නොකරේ මම අර සමහර අයගේ ගැටලුකාරී තත්ත්වයන් තියෙන ඒ දවස්වල එන්නේ ඒකයි මේ කරේ. ඔයාලා ඔච්චර කැලස් මට්ටමක ඉන්න ළමයි නම් අපිටත් පුළුවන් මේක රෙකෝඩින් එකක් දාලා ලබන සතියේ බ්‍රෝඩ්කාස්ට් කරලා දාන්න. හැමදේම සීරියස් ගන්න. ඒ සීරියස් ගත්ත කට්ටිය වැඩ ටික පාස් වෙලා දොස්තරු වෛද්‍යරු බවට පත් වෙයි වගකීම් දැරිය හැකි පුරවැසියන් ලෙස. ඔය වගකීම් ගන්න බැරි කට්ටිය තමයි සිකියුරිටි පොලිසියට අර එහෙමයට පොඩි පොඩි කම්කරු සහායක වගේ පොඩි පොඩි ජොබ් වලට සෙට් වෙන්නේ. ඒ බව ඔළුවේ තියාගන්න. කැපවීම කළ අය, ධාරිතා තියෙන අය ඉහළ ප්‍රතිඵල ගන්නවා. ධාරිතා නැති තරමක් මන්දබුද්ධික අය ඒ ඉලක්ක වලට එන්නේ නැහැ. ඒගොල්ලෝ මේ මන්දබුද්ධික ස්වරූපෙම දිගටම රඟපාන එක තමයි කරන්නේ. මට පුළුවන් කියලා හිතුවට ඇත්තටම බෑ යයි. පේපර් එක ලියලා බලන්න ලකුණු කීය දෙන්නේ කියලා. ටිකක් මේක සීරියස් ගන්න. මේක වැඩේ බරපතලයි. උසස් පෙළ බරපතලයි. මේක පට්ට අමාරු සබ්ජෙක්ට් එකක්. අපි ඊළඟ ගන්නට යමු. ඊළඟ වැඩේට යමු. මෙතන මේ 1 හා 2 සමීකරණ එකක් අනකින් බෙදුවම් පුතා LL කැපිලා යනවා TT කැපිලා යනවා කැපිටල් A කියලා ගත්තේ හරස්කඩ වර්ගඵලය ක්‍රොස් සෙක්ෂන් එක. හරස්කඩ වර්ගඵලය මං ගානේ කියන සමානයි. ඒ නිසා හරස්කඩ කැපිලා යනවා. ඒ අනුව උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. ටික දෙනට පවර් කට්ටයක් ආවලු මම මේ අද කරපු ටික ඕනනම් දාන්න WhatsApp group එකට. කිසි ගැටලුවක් නැහැ. මං ගා රෙකෝඩින් තියෙනවා මම රෙකෝඩින් එක දෙන්නම්. ටික දෙනට කරන්ට් එක නැතිලු. මාතෘකාව ලියන්න ඇදි තන්තු වල තීරයක් තරංග පරාවර්තනය. මාතෘකාව ලියන්න ඇදි තන්තු වල තීරයක් තරංග පරාවර්තනය. මම පුංචි වැඩක් කරනවා. ඒ තමයි ඇදි තන්තුවක් අරගෙන ඉවර වෙලා මෙන්න මේ කණුවේ ගැට ගන්නවා. මේ තියෙන කණුවක්. මේ කණුවේ මම ඔන්න ඔය කණුවේ ඇදි තන්තුවක් ගැට ගන්නවා. ගැට ගහලා ඉවර වෙලා මෙයාව මම මෙන්න මේ විදිහට පෙලීමකට ලක් කරනවා. මෙතනින් අතින් අල්ලගෙන මේක මම ගස්සනවා.
එහෙම ගස්සපු ගමන් ජනනය වන මෙන්න මේ ස්පන්දය මට නිරීක්ෂණය කරන්න පුළුවන් තන්තුව දිගේ ඉදිරියට ප්‍රගමණය වීම. ඔහොම එන ඔය තරංගය මට පේන මාර සීන් එකක්. ඒ තමයි මෙන්න මේ ගැට ගහපු කණුවේ වැදිලා ඔය හැඩය දිගට වෙනවා. හරි මේ තන්තුව දිගේ ඔය අපි ජනනය කරපු තරංග ස්වරූපේවත් ස්පන්දය ඉදිරියට ගමන් කරනවා. මට පේනවා ඒ ආපු තරංගය මෙහි ගැටි ආපසු යටිකුරු වෙච්ච තරංග ස්වරූපයක් ඉදිරියට ප්‍රචාරණය කරන බව. මේ ආපු එකා වැදිලා මට දර්ශනය වෙනවා මෙන්න මේ පතනය වෙච්ච තරංගයෙන් පසු ආපසට තන්තුව දිගේ ස්පන්දයක් ගමන් කරනවා. මෙන්න මෙහිදී මෙන්න මේ කොටස අපි හඳුන්වන පතන තරංගය කියලා. පතන තරංගය. ඒ වගේම තමයි මෙයා ඇවිල්ලා මෙන්න මේ කණුවේ වැදිලා ආපස්සට ශක්තියෙන් කොටසක් නැවත අර පෙලීම ඇති කර පැත්තටම ගලන බවක් පේනවා. මෙන්න මෙයා අපි හඳුන්වනවා පරාවර්තන තරංගය කියලා. පරාවර්තන තරංගය. පරාවර්තන තරංගය. ඔය එක අවස්ථාවක් මට දකින්න පුළුවන්. දැන් මම තව පුංචි වෙනස් පරීක්ෂණයක් කරනවා. මම පොඩි මුද්දක් හදලා. මෙන්න මේ මුද්ද දානවා කාගේ අතරනේ හොඳින් ඔපදමාපු සුමට දණ්ඩක් මතින් මුද්දත් සුමටයි. ඊට පස්සේ මම කරන අර මම යොදාගත්ත ඇදි තන්තුව අරගෙන මම මුලින් භාවිත කළ ඇදි තන්තුවම අරගෙන මේ මුද්දට හයි කරනවා. මේ මුද්දටම හයි කරනවා. හරි. මුද්දට හයි කරලා කලින් විදිහට මම නැවතත් ස්පන්දයක් ජනනය කරලා බලනවා. මොකද වෙන්නේ කියලා. කලින් විදිහට මම ස්පන්දයක් ජනනය කරලා බලනවා. අතින් අල්ලගෙන මට පුළුවන් තීරයක් පෙලීම යටතේ මෙන්න මේ තන්තුව ගැස්මකට ලක් කරොත් මේ කෙලවරෙන් ගැස්මකට ලක් කරොත් මට පුළුවන් ස්පන්දයක් ජනනය කරන්න. මෙහි විශේෂත්වය තමයි ඔය පෙළුම සිදු කරද්දී මට පේනවා ඒ පෙලීම නිසා ජනනය වන ස්පන්දයක් ඉදිරියට ප්‍රගමණය වෙනවා. මෙය වේගයෙන් ඉස්සරහට ගමන් කරලා තව ටිකකින් මෙයා මේ හරිය දකින්න පුළුවන්. තව ටිකකින් මෙයා තවත් ඉස්සරහට යනවා. ඔය විදියට ඔය නිරීක්ෂිත හැඩය ඉදිරියට ගමන් කරමින් අපට පේනවා මේ කණුවේ වැදිලා ආපස්සට අපට පේනවා මෙන්න මේ පැත්තට තරංග රටාවක් ඇති කරනවා. කලින් එකේ මේකේ තියෙන වෙනස තමයි කලින් අවස්ථාවේ අපට ලැබුණා යටිකුරු තරංගයක්. හැබැයි මෙතන පේනවා අපි තරංගය පතනය කරාම ඒ පතනයෙන් පසු නැවත මුද්දෙන් ආපස්සට තරංගයක් පරාවර්තනයට ලක් කරනවා. වැදිලා රිවර්ස් එක ආපස්සට එනවා. මෙන්න මෙයා අපි හඳුනන්නේ පතන තරංගය. ඒ වගේ මෙතන අපට පේනවා මේ මුද්ද සහිත සංයුත්තයෙන් එන්නේ උඩුකුරු තරංගයක්. මේ තියෙන පරාවර්තන එක. පරාවර්තන තරංගය. පරාවර්තන තරංගය. එතකොට මෙලෙස අපි අදිතන්තුව පෙලීමකට ලක් කරද්දී අපට පේනවා සුමට මුද්දක් මේ තියෙන්නේ. සුමට මුද්ද සහ දණ්ඩත් සුමටයි. මෙතන අපි දෘඩව ගැට ගහලා තියෙන්නේ. මෙන්න මේ අවස්ථාවේ පතනය කරපු තරංගයෙන් අපට නැවත ලැබෙන පරාවර්තන සංරචකයේ යටිකුරු වීමක් දකින්න පුළුවන්. මේ අපි හඳුන්වනවා දෘඩ පරාවර්තනයක් කියලා. දෘඩ පරාවර්තනයක් කියලා හඳුන්වනවා. ඒ වගේම තරංගයේ පතනය වී නැවත පරාවර්තනය වන තරංගයේ යටිකුරු වීමකින් තොරව ප්‍රගමනයක් දර්ශනීය වුවහොත් ඒක අපි හඳුන්වනවා මෘදු පරාවර්තනය. මුද්දක් නිසා මුදු කියනව නෙවෙයි මෘදු පරාවර්තනය කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ වගේ විශේෂ හැසිරීමක් අපට දකින්න පුළුවන් ඇදි තන්තු පෙලීමේදී.
තරංගයක් පතනය කරොත් එය දුඩ සීමාවේ වැඩි යටිකුරු වීමක් දකින්න පුළුවන්. සුමට මුද්දක් මතින් දාපු තන්තුවක් දෙසට අපි තරංගයක් පතනය කරොත් යටිකුරු වීමකින් තොර පරාවර්තන සංරචකයක් දකින්න පුළුවන් මේ ශක්තිය සීමාවේ පතනය වීමෙන් පස්සේ. පුතා මේ රූප දෙක අඳගෙන ඔය ටික ලියා ගන්න. මේ අපි හඳුන්වන දෘඩ පරාවර්තනය. මේ අපි හඳුන්වන මෘදු පරාවර්තනය. පවර් කට් එකක් තිබුණ නිසා මම අද කරපු ටික දාන්නම් ගෲප් එකට. ගැටලුවක් කරගන්න එපා. ඔය ටික අඳ ගන්න. ලියා ගන්න. රූපේ දක්වා ඇති පරිදි ඇදිතන්තුවක් තීරයක්ව පෙළමින් එය ගැටගසා ඇති අනෙක් කෙළවර දෙසට පතනය කරවීමේදී එම තරංගය සීමාවට පතනය වීමත් සමග යටිකුරු වූ තරංග හැඩයක් පරාවර්තනයට ලක්වන බව පෙනේ. මෙහිදී සිදුවන පරාවර්තනය දෘඩ පරාවර්තනය ලෙස හැඳින්වේ.
ඉහත ඇදිතන්තුවෙහි කෙළවර ඉහත ඇදිතන්තුවෙහි කෙළවර සුමට මුද්දකට ගැටගසා සුමට මුද්දකට ගැටගසා පහසුවෙන් චලිත විය හැකිසේ පහසුවෙන් චලිත විය හැකිසේ පවත්වා ගනිමින් ස්පන්දයක් පතනය කරවීමේදී එම තරංගය පතනයෙන් පසු යටිකුරුවීමකින් තොරව පරාවර්තනයට ලක්වන බව පෙනේ. මෙහිදී සිදුවන පරාවර්තනය මෘදු පරාවර්තන ලෙස හැඳින්වේ. මෘදු පරාවර්තන අපි හිතමු මෙන්න මේ අවස්ථාවේ පතනය කරන මෙන්න මේ වගේ හැඩයක්. මම පතනය කරන මෙන්න මේ වගේ ස්වරූපයක්. හිතන්න මම මෙන්න මෙහෙම එකක් පතනය කරනවා. ඒ තමයි මෙන්න මේ වගේ අර්ධ වෘත්තාකාර තරංගයක් පතනය කරලා බලන්න. මට පුළුවන් මෙතන පතනය කරන අර්ධ වෘත්තාකාර ස්වරූපයක්. ඔන්න ඉතින්. මෙන්න මේ වගේ තරංගයක් පතනය කරොත් ඔය හැඩය අර මා මුලින් සඳහන් කර පරිදි ඒ අවිනිශ්චිත පෙනීම් රාශියක් ඇති කරමින් ඉදිරියට ගමන් කරනවා. උදාහරණයක් ලෙස අපට සුළු මොහොතකින් ඔක මේ හරිය දකින්න පුළුවන්. සුළු මොහොතකින් ওই තරංගය මෙන්න මේ හරිය දකින්න පුළුවන්. එයා තවමත් ඉදිරියට යමින් පවතින. අපි හිතමු මෙන්න මේ නිරීක්ෂිත හැඩයෙන් 150ක් පතනය වුණොත් මාර සීන් එක වෙන්නේ. 150ක් පතනය වුණොත් මේ හැඩය අපි වෙන් කරොත් භාග දෙකකට මේ එක අර්ධයක් මේ එක අර්ධයක්. මෙන්න මේ ලක්ෂ්‍ය මෙතනට ඇවිල්ලා නම් ඒ කියන්නේ 150ක් ඇවිල්ලා අපි මෙතන පොඩ්ඩක් වර්ණ වෙනස් කරමු. මෙන්න මේ පිටිපස්ස ටික මම දම් පාටෙන් අඳිනවා. හරිද? ඉස්සරහා ටික මම වෙන පාටක් ගමු. කොළ පාටෙන් අඳිනවා. හිතන්න පුතා දැන් කොළ පාට ටික වැදිලා ඉවරයි. 150ක් වැදිලා. දෘඩ පරාවර්තනයේ මොකද වෙන්නේ? දෘඩ පරාවර්තනයේදී වැදුණු ටික යටිකුරු වෙලා මෙහෙට යන්න පටන් ගන්නවා. ඒ වගේම තව භාගයක් එළියේ, බඩු එළියේ භාගයක් ඇතුලේ භාගයක් එළියේ. මෙන්න මේ එළියේ ඉන්න ටික ගත්තොත්
මේ තියෙන එළියේ ඉන ටික 150 යන්නේ මෙයා එන එක තාම. මේ පතන මේ වැදිලා යන පරා මේ කොළ පාටේ පෙනෙන පරාවර්තන එක. මේ තියෙන පතනය 150ක් පතනවා මාර සීන් එකක් එනවා. ඔයාලට මතකද අදිස්ථාපන මූලධර්මයේ. අදිස්ථාපන මූලධර්මයේදී සමතුලිත පිහිටුමේ ඉහළ විස්තර ධන කියලා ගත්තොත් පහළ විස්තර ඍණ වෙනවා. එතකොට මෙන්න මෙතනදී පතන එකාගේ විස්තර ධන පරාවර්තනයාගේ විස්තර ඍණ නිසා ලස්සන දෙයක් වෙනවා මෙතන. ඒ තමයි තරංගයේ 150ක් පතනය වුණොත් තරංගයේ 150ක් පතනය වුණොත් ලස්සන සිද්ධියක් වෙනවා. ඒ තමයි 150ක ශක්ති පතනයක් සිදු වෙනකොටම අර ධන විස්තරයයි ඍණ විස්තරය කැපිලා ගිහිල්ලා තරංගයේ ෂණික අතුරුදන් වීමක් සිද්ධ වෙනවා. හැබැයි තව ටිකකින් අපිට දකින්න පුළුවන් මේ හරියේ යටිකුරු එක ආපු පැත්තටම ගමන් කරන බව. 150ක් පතනය වෙච්ච ගමන් ෂණික අතුරුදහන් වීමක් වෙනවා. වෙච්ච දේ හොයාගන්න බෑ. වෙච්ච දේ හොයාගන්න බෑ. මුකුත් නැතිනො 150ක් පතනය වෙන්නේ. අපි මෙතනත් ওই වැඩේම කරලා බලමු. මෙතනත් මම ඉදිරිපස අර්ධය කොළ පාටෙන් මාක් කරනවා. පිටුපස අර්ධය දම් පාටෙන් මාක් කරනවා. හරිද? මෙතනත් අපි හිතමු මෙන්න මේ තරංගයෙන් 150ක් පතනවා නම් දම් පාට භාගය දැන් යමින් පවතින්නේ. මෙහෙට යමින් පවතින්නේ. මෘදු පරාවර්තනයක් සිදු වෙනකොට අර වැඩිච්ච කොළ පාට එක මොකද වෙන්න ඕන? වැඩිච්ච කොළ පාට එක මොකද වෙන්න ඕන? ඌ උඩුකුරුව මෙහෙට යමින් පවතින්න ඕන. ඔන්න ලස්සන සීන් එක දැන්. අදිස්ථාපන මූලධර්ම අනුව මුගේ විස්තරයත් A නම් අනිකගේ විස්තරයත් A නම් දෙදෙනාම එකම පැත්තට නම් මුළු විස්තරය එන්නේ A1 දන A2. ඒ නිසා තරංගයෙන් මේ පුඩුවෙන් 150ක් මෙතනට පතනය වෙච්ච ගමන් ලස්සන දෙයක් වෙනවා. ඒ තමයි ෂණිකව අපිට දකින්න පුළුවන් විස්තරයේ ප්‍රබල වර්ධනයක්. මෙන්න මේ වගේ තරංගයක් දකින්න පුළුවන්. මුද්ද මෙන්න මෙහෙට යනවා. මුද්ද උඩට යනවා. මුද්ද අර යා යුතු විස්තරයටත් වඩා වැඩි උසකට ගමන් කරන බව පේනවා. උදාහරණයක් විදිහට මේ උස සිම්පල් A නම් මෙන්න මේ උස සිම්පල් A නම් මෙතන උස දල වශයෙන් 2A ට කිට්ටු වීමක් පෙන්눔 කරනවා. තරංගයෙන් 150ක් පතනය වුණොත් මේ කතා කරන්නේ 150ක ප්‍රමාණයක් මේ පතනයේදී. ඒ නිසා අපට මේ මොහොතේදී මතක තියාගන්න අපේක්ෂිත විස්තරයට වඩා වැඩි විස්තරයක් දකින්න පුළුවන්. අපේ ඇදි තන්තුව ඇවිල්ලා ඉවර වෙලා මෙන්න මෙතනදී අපේක්ෂා කරන විස්තරයට වඩා වැඩි විස්තර වර්ධනයක් ලබා දෙනවා. ඒ අගය ආසන්න වශයෙන් 2A බවට පත් වෙනවා. මේ තියෙන්නේ 150ක් අර තරංගයෙන් පතනය වීම සමග. චුට්ටක් මේ රූප ඇඳ ගන්න. වෙච්ච දේ තේරුම් ගන්න විභාගවල මේක නිරන්තරයෙන් අහලා තියෙනවා. 150ක් පතනොත් මොකද වෙන්නේ කියලා. ඔතනදී අර්ධ වෘත්තාකාරයක් නම් පතනය වුණේ පතනෙන මොහොතේ දෘඩ පරාවර්තනයේදී ෂණික අතුරුදන් වීමක් වෙනවා. මෘදු පරාවර්තනයේ ෂණික විස්තර වැඩි වීමක් දකින්න පුළුවන්. ඔතනට තනියෙන් නෝට් එකක් ලියන්න. ඔතනදී කියන්නේ දෘඩ පරාවර්තන අවස්ථාවේදී ඉහත අර්ධ වෘත්තාකාර තරංගය 150ක් පතනය වූ විගස ෂණික අතුරුදන් වීමක් සිදු වෙනවා. ෂණික පස්සෙයිත් පේනවා. මෘදු පරාවර්තනයක් වෙන සැලැස්සුවොත් එහෙම පතනය කර අර්ධ වෘත්තාකාර තරංගය 150ක් පතනය වෙද්දී විස්තර ඩබල් වීමක් වෙනවා. ෂණික විස්තර වර්ධනයක් වෙන හේතුව යන එකයි එන එකයි එකට එකතු වීමෙන් අදිස්ථාපන හේතුව. තේරෙන්නේ නැත්නම් අහන්න පුළුවන් මයික් එක ඔන් කරලා.
ඕකෙන් ගණන් ඕන් තරම් ඇති. බලන්න තරංග වල ಗುಣ කියන සෙක්ෂන් එකේ MCQ 10ක් විතර හොයාගන්න පුළුවන්. මේ චුට්ටි සංකල්පය. මේක හරියට ඔලුවට වැදුනොත් ආඩ පෙනේ මේ පාස් පේපර් වල මොන්ටිසෝරි තියෙන්නේ කියලා. බාගෙට වැදුනොත් වැඩේ වරපරයි. අර්ධවෘත්තාකාර වුණොත් මේ සුවිශේෂී ලක්ෂණය දකින්න පුළුවන්. අර්ධවෘත්තාකාර වෙන්න ඕනේ නැහැ. එහිදී සම්මිතික තරංගයක් වේදී. මෙහෙම වුණත් කමක් නැහැ. ත්‍රිකෝණයක් වුණත් ගැටලුවක් නැහැ. මේ වගේ තරංගයක් වුණොත් ඒත් ඕක දකින්න පුළුවන්. මට අවශ්‍ය කිසියම් අක්ෂයක් වටා සම්මිතික හැඩයක් විය යුතුයි. මේ වගේ වුණත් කමක් නැහැ. වැදගත් වෙන්නේ අක්ෂයක් වටා සම්මිතික තරංගයක් පතනය කරන්න. හරිද? අර්ධවෘත්තාකාර වෙන්න ඕනේ මෙන්න මේ කඩිර වටා දෙපස සම්මිතික හැඩයක් නම් වැඩේ ලස්සනට බලා ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ සම්මිතික සමමිතික හැඩයක් පතනය කරන්න. අර්ධවෘත්තාකාර ගත්තේ එයද සම්මිතික කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන් හින්දා සහ මට අඳින්නත් ලේසි හින්දා. ඔබට පුළුවන් මෙහෙම එකකුත් පතන එක නේ ඒත් ගැටලුවක් නැහැ. 4s1. ගෙදරදී හිතලා බලන්න මොකද වෙන්නේ කියලා. මෙහෙම වුණත් කමක් නැහැ හරි. මෙහෙම එකක් වුණත් කමක් නැහැ. වැදගත් වෙන්නේ සම්මිතික හැඩයක් අවශ්‍යයි. එතකොට ආයේ ලක්ෂණ දකින්න පුළුවන්. මේකත් ගැටලුවක් නෑ. අර්ධවෘත්තාකාර වීම අත්‍යවශ්‍ය නොවේ. වැදගත් වෙන්නේ ඒ ಗುಣ නිරීක්ෂණය කළ හැකි තරංගයක් විය යුතුයි. ඔය ආලෝකයේ මිස් වෙච්ච කට්ටිය සෙන්සුරාදා උදේ බැරනම් ඉරිද උදේ හරිය ඉඳලා අල්ල ගන්න පාඩම එක සැරයක් මම ෆිසිකලි කරා දැන් අයිත් ඔන්ලයින් කරන්නේ අයිත් කිසිම හේතුවකින් ආලෝකේ කරන්නේ නැහැ. මොකද 22ට මම මේ ටික අල්ලලා දෙන හින්දා 22 ළමයිටත් කරන්නේ නැති හින්දා ඔයාලට කිසිම හේතුවකින් අයිත් ආලෝකේ ටච් වෙන්නේ නැහැ. ගිය සතියේ හදිසි තත්ත්වයක් හේතුවෙන් පන්තිය කරන්න සිද්ධ වුණා. ඒතර මලගෙදරක් වුණා. ඒකයි පන්තිය කරේ නැත්තේ. පුළුවන් තරම් WhatsApp එකේ අප්ඩේට් බලන්න පන්තිය තමන් එන්න මොහොතකට පෙර පොඩ්ඩක් බලන්න මොහරි අලුතෙන් මැසේජ් එකක් තියෙනවද කියලා. ඒකට අනුව හිතලා බලලා තීරණ ගන්න. යාළුවෙක් අහනවා ආලෝකය දැන් කොතනද ඉන්නේ? ආලෝකය ඉන්නේ තාම පටන් ගන්න වර්තනයේ ඉන්නේ. පරාවර්තන ඉවරයි. දැන් යන්නේ වර්තනය කියන සෙක්ෂන් එක. හෙට උදේ භාග්‍යනොත් වර්තනය නැවත කොහොමත් එක සැරයක් කරාට කමක් නැහැ නැවත අහගෙන මොකද ගෙදර දැන් නිකන් ඉන්නේ ඉස්කෝලේ යන්නෙත් නැහැ ඉස්කෝලෙත් ඔන්ලයින් වල මම දන්නවා කරන ෂෝක් දේවල් කරන්නේ ඒ නිසා පොඩ්ඩක් ඔය එක සැරයක් කරාට කමන්නේ නැවත උදේ වරුවේ ලොග් වෙලා ඕක පොඩ්ඩක් අහගෙන ඉන්න. එතකොට වැඩේ කොට ඔය පුළුවන් කියලා හිතන අයියලට සමහරට ගාණක් හදා ගන්න බෑ. අඩු ගානේ ඔය හාදේවන්ට ස්නෙල් දා ගන්න බෑ සමහර අය. පුළුවන් කියලා ඉන්නවා. ඇහුවොත් ඒ ස්නෙල් දා ගන්න බෑ දෙපැත්තට. ඔන්න ඕකයි යථාර්ථය. මහන්සි වෙන්න. පුළුවන් වුණාට කමක් නැහැ. සමහර ළමයි ඉන්නවා පුළුවන් වුණාට ඒක නැවත නැවත කරනවා. මට මතකයි 2017. ඔය ඩිල්ලි පලියක්කාර මට මතකයි ගීක් කියන එකේ පොතක් ගත්තම ඉල්ලගෙන බලන්න පුළුවන් ඒ නංගි ඉන්නවා මම හිතන්නේ ආවලට අවුරුද්දක් වැඩිම. ඒ පොයාගේ පොතක් ගත්තොත් එහෙම ගී කියන එකේ අභ්‍යාස සෙක්ෂන් එකේ ගාණක් ගත්තොත් හරි 3ක් දාලා සමහරවිට හරි 4ක් දාලා තියෙනවා. හේතුව එයා එකම ගාණත් 4 සැරයක් හදලා තියෙනවා. මේ යන්තම් 4 ගාතේ වැටෙන ගෝතයන්ට ඉස්සරහ පාඩම් කරත් උන් අඩු ගන්න උදේ නැගිටලා බලන්නේ.
ඒ අර මම මේ කතා කරේ ලංකාවේ පළවෙනි වෙච්ච ළමයා. ඒ ළමයාත් එකම ගාන 4 සැරයක් හදපු පොත් ගණන් තියෙනවා. බොරු නම් හොයලා බලන්න පොතක් අරගෙන රතු පෑනෙන් හරියක් දාලා තියෙනවා, නිල් පෑනෙන් දාලා සමහර තියෙනවා, ඩේට් එකක් දාලා තියෙනවා, අයිසලා තව ඩේට් එකක් දාලා තියෙනවා. ඔය වගේ අඳුන ගන්න පුළුවන්. ඉන් ගම්මේ වෙන්නේ වාර විභාගයක් ටෙස්ට් පේපර් එකක් තියෙද්දි ඒගොල්ලෝ අයිසරක් ඒ ගණන් හදනවා. අපේ ළමයි 3 සැරයක් තිය අඩු ගන්න 1 සැරයක් හදන්නෙත් නැහැ පොතක් ගන්න. ඔන්න ඕකයි අපේ ඒ ඉහළ ප්‍රතිඵල දාපු ළමයින්ගේ වෙනස. සැකයක් තියෙනවා මම ඕනනම් පොතක් ගෙනලා පෙන්නන්නම්. එහෙමයි ඉගෙන ගන්න ළමයින්ගේ යන්තම් වැඩේ ගොඩ දාන ළමයින්ගේ වෙනස. මේක සීරියස් ගන්න. අපි ඊළඟ වලට යමු. මම ඊට පස්සේ තවත් පරීක්ෂණයක් කරනවා. මෙතන තනියෙන් නෝට් එකක් දාගන්න වෙච්ච දේ. අදිස්ථාපන මූලධර්මයේ නිසා සිදු වූ අතුරු ආබාධ කිහිපයක් මම මේ පෙන්වුවේ. සිදු වෙච්ච අතුරු ආබාධ කිහිපයක්. සරලව කිව්වොත්. මම දැන් පොඩ්ඩක් වෙනස් දෙයක් කතා කරනවා. මෙන්න මගේ වැඩේ. මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. රේඛීය ඝනත්ව අඩු තන්තුවකට සම්බන්ධ කරනවා ටිකක් රේඛීය ඝනත්ව වැඩි තන්තුවක්. මේක මෝල් ගහක් වගේ අඳින්න එපා. සමහර අය මම දැක්ක මෝල් ගස් වගේ අඳලා තියෙනවා. තව ඔප්ෂන් එකක් තියෙනවා රේඛීය ඝනත්ව ටිකක් වැඩි තන්තුවකට මම හයි කරනවා රේඛීය ඝනත්ව අඩු තන්තුවක්. දාලිවර වෙලා මම පුංචි වැඩක් කරනවා. ඒ තමයි පෙර පරිදිම මෙන්න මේ තන්තුවේ මම කෙලවරකින් ස්පන්දයක් ඇති කරනවා. පෙර පරිදිම මම මෙන්න මේකේ කෙලවරකින් ස්පන්දයක් ඇති කරනවා. මේ විදිහට. මේ අපි හඳුන්වමු අපි තරංගයක් ජනනය කරා මෙයා ඉදිරියට ගමන් කරනවා මෙයා පතන තරංගය. මෙතනත් අපි ජනනය කරපු තරංගයක් එය පතන බවට පත් වෙනවා. පතන තරංගය. මෙහිදී ජනනය කරන ඔය ස්පන්ද දෙකම අපිට දකින්න පුළුවන් වේගෙන් ඉදිරියට ගමන් කරනවා. මේ තියෙන ප්‍රගමන දිශාව. මේ හැඩය වේගයෙන් ගමන් කොට මට පේනවා මාර සීන් එකක්. මෙන්න මෙතනට ආවට පස්සේ ශක්තියෙන් කොටසක් අර ආපු හැඩයම පවත්වගෙන මෙන්න මෙහෙට ශක්තියෙන් කොටසක් ගමන් කරන බව. ඒ මූලික හැඩයම තියෙන හැබැයි විස්තරේ පොඩි අඩුවීමක් දකින්න පුළුවන්. සහ මම දකිනවා ශක්තියෙන් කොටසක් මෙන්න બોලේ ආපස්සට රිටර්න් වෙනවා. හැරලත් යනවා. මෙහෙට ශක්ති ගැලීමක් සිදු වෙද්දී ඊට සමාන්තරව වැඩිලා මෙන්න මෙය සරලව කිව්වොත් දෘඪ සීමාවක්සේ ක්‍රියාත්මක වෙමින් ශක්තියෙන් කොටසක් දෘಢ පරාවර්තනයට ලක් වෙනවා. ඒ වගේ ශක්තියෙන් කොටසක් මට දර්ශනය කරන්න පුළුවන් වර්තනයට ලක් වෙනවා. මේ තියෙන වර්තන තරංගය. මේ තියෙන පතන තරංගය, මේ තියෙන වර්තන කොටස, මේ තියෙන්නේ ශක්තියෙන් කොටසක් පරාවර්තනයකුත් සිද්ධ කරනවා. දැන් අපි ජල පෘෂ්ඨ ආලෝකය ගැහුවොත් පුතා මතකනේ ශක්තියෙන් කොටසක් ජලයට යනවා වර්තනයේ ලෙස. කොටසක් ආංශික පරාවර්තනයට ලක් වෙනවා. ඒ වගේ මෙතනත් පරාවර්තනයක් දකින්න පුළුවන්. ඒ වගේම රේඛීය ඝනත්ව වැඩි එකෙන් අඩු එකකට පතන එකදී මට පේනවා ඒ පතිත ශක්තියට අනුරූප හැඩයක් තන්තුව දිගේ මෙහෙට ගමන් කරනවා. සහ මට පේනවා මේ සීමාවෙන් වැදුණු තරංගය වැදුනට පස්සේ මෙන්න මේ පැත්තට යටිකුරු වීමකින් තොර තරංගයක් ඇති කරනවා. එහි විශේෂත්වය තමයි ඒ ශක්තිය මෙන්න මේ පැත්තට ඇති කරන්නේ. ශක්ති ගන්න මෙන්න මේ පැත්තට. මේ වර්ධන තරංගය අර මුල් තරංගයේ දිශාවටම ගමන් කරන බව පේනවා. මුල් තරංගයේ දිශාවටම ගමන් කරන බව පේනවා. මේ අපි හඳුන්වනවා වර්ධන තරංගය. ඒ වගේ මේ තියෙන්නේ මෘදු පරාවර්තන සංරචකය. නැත්තම් මෘදු පරාවර්තන තරංගය.
ඒ අනුව මතක තියාගන්න රේඛී ඝනත්ව වැඩි එකෙන් අඩු එකට යද්දි මෙන්න මේ සීමාව හැසිරෙනවා මෘදු සීමාවක් විදියට. මෘදු සීමාවක් විදියට. රේඛී ඝනත්ව අඩු එකෙන් වැඩි එකට යද්දී මෙන්න මේ තන්තු දෙක සම්බන්ධ කරන ස්ථානයේ හැසිරෙනවා දෘඪ සීමාවක් විදියට. ඒ නිසා ශක්තියෙන් කොටසක් දෘಢ පරාවර්තනයටත් කොටසක් වර්ධනයටත් ලක් වෙනවා. මෙතන මෘදු පරාවර්තනයේ හේතුවෙන් මේ තරංගය මේ සීමාවේ වැඩි ශක්තියෙන් කොටසක් මෘදු පරාවර්තනයේ වෙද්දී කොටසක් වර්ධනයකටත් ලක් වෙනවා. මේ ටික අඳ ගන්න. මතක තියාගන්න මේ ಗುಣ ඔය MCQ කරන්න ගණිතي පෙනේ මේවා හල් හතට හල තියෙනවා. මේ ටික මතක තියාගත්තොත් MCQ බර ගණන් කොට දාන්න පුළුවන්. ඔය ටිකමයි අහලා තියෙන්නේ. ටිකක් රූප පිරිසිදු අඳ ගන්න ඕන. රූප පිරිසිදු අඳ ගන්න. ඔතන මම ඔය රූපයෙන් පෙන්වන්න පුතා රේඛීය ඝනත්ව අසමාන තන්තු දෙකක්. හොඳයි. රේඛීය ඝනත්ව අසමානයි කියන්නේ ඒක දිගක් ස්කන්ධ ගණිතය වෙනස්. ඒක දිග ස්කන්ධ වෙනස් තන්තු දෙකක්. එහිදී තරංග පතනය කරන දිශාව අනුව අපට පේනවා තරංග පතනය කරන ලබන දිශාව අනුව අපට පේනවා සීමාව දෘಢ ලෙසත් මෘදු ලෙසත් හැසිරෙන බව. රූප ටිකක් පිරිසිදු අඳ ගන්න ඕන. ඔය ලියපු ඔක්කොම හරියට ලියා ගන්න. සමහර අය ගෙවල් වල පොත් බැලුවම පේනවා මාර සීන් තියෙනවා පොත්වල. භාගයට ලියපුවා හරියට ලියලා නැහැ. ඒවා බැලුවම තවත් පිස්සු විකාර වෙනවා. හරියට ලියන්න පුතා.
ලියන්න රූපේ දක්වා ඇති පරිදි රේඛීය ඝනත්ව අසමාන තන්තු දෙකක් සංයුක්ත කරමින් සකස් කර ඇති ඉහත ඇදිතන්තු ඔස්සේ ස්පන්දයක් පතනය කිරීමත් සමග තරංගය පතනය කරන දිශාව අනුව ඉහත ආකාරයේ වර්තන සහ පරාවර්තනයන් නිරීක්ෂණය කළ හැක. උදා පාස් පේපර්ස් පොත් ගන්න එළියට පොඩි ගානක් බලමු අපි. බලන්න දෙවෙනි සෙක්ෂන් එකේ ප්‍රශ්නාංක 15 බලන්න. තරංග එකේ දෙවෙනි සෙක්ෂන් එකේ ප්‍රශ්නාංක 15 බලන්න. ඉක්මනට පොත් එළියට ගන්න MCQ පොත්. විනාඩියක් දෙන්න උත්තර හොයන්න. ඉස්සර අඳුන ගන්න ඕකේ රේඛී ඝනත්ව වැඩි කවුද අඩු කවුද? ඒ අනුව තීරණය කරන්න දෘඩ පරාවර්තනද මෘදු පරාවර්තනද? ඒ අනුව තීරණය කරන්න යටිකුරු වෙනවද උඩුකුරු වෙනවද? v හොයන්න තරංගයේ ගමන් කරන ප්‍රවේගයත් හොයන්න සිද්ධ වෙයි. ඒ v හොයන්න වර්ගමූල t බෙදීම සිම්පල් m ගේ. සිම්පල් m කියන්නේ රේඛී ඝනත්වය. ඒක දීලා තියෙනවා. කිලෝග්‍රෑම් මීටරයට. ඒ කොටස් වල තරංග වේගය හොයාගන්න පුළුවන් මේ සමීකරණය. උඩු යටිකුරු වීම ඔබ විසින් නිශ්චය කරන්න මම දැන් අර කලින් පෙන්නපු රූප සටහන් පාවිච්චි කරලා.
වෙනුම ඔයා ටයිප් කරපේ මට තේරෙන්නේ නැහැ මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. ඔයා ටයිප් කරපු ඉංග්‍රීසි මට කියව ගන්න අමාරුයි. මයික් එක ඔන් කරලා ඇහුවොත් පැහැදිලි කරන්න පුළුවන්. ඔතනදී අපි දීපු එක මේ පතන තරංගයේ විස්තරයට වැඩිය වර්තන තරංගයේ විස්තරය අඩුයි කිව්වනේ. විස්තර අඩු වෙන හේතුව මේකයි. එකක් තමයි ශක්තියෙන් කොටසක් පරාවර්තනයත් කරද්දී කොටසක් වර්ධනයත් කරද්දී මතක තියන් තාමයි ටික ආවේ නැහැ. ඇත්තටම ශක්තිය විස්තරයේ වර්ගයට සමානුපාතිකව හැසිරෙන්නේ. එතකොට කොටසක් වර්ධනය වුණා නම් කොටසක් පරාවර්තන වුණා නම් ඒ දෙදෙනාගේ විස්තර පොඩ්ඩක් හරි අඩු වෙන්න ඕන. හරි සර්. පස්සේ කතා කරමු. ශක්තිය තාම ආවේ නැහැ පුතා. ඒක අපි කතා කරන තව සති 3ක් විතර යයි වැඩේට. දැනට නිකන් කොහොම යමුකෝ ෂේප් එකේ. විස්තර ගැන අපි හරියටම කතා කරමු මේ සෙක්ෂන් එකේදී. දැනට දල වශයෙන් හැඩය ගැන අවධානය යොමු කරන්න මේ හොඳටම ඇති. ඒ අනුව අඳුර ගන්න උතන A කියන්නේ රේඛී ඝනත්ව වැඩි එක, B කියන්නේ අඩු එක නිසා සිදු වෙන්නේ මෘදු පරාවර්තනයක්. යටිකුරු වීම වෙන්නේ නැහැ. ඒ නිසා ශක්තියෙන් කොටසක් වර්ධනය වෙනවා B පැත්තට, A පැත්තට කොටසක් මෘදු පරාවර්තනය වෙනවා, යටිකුරු වීම වෙන්නේ නැහැ. යටිකුරු වීම වෙන්නේ නැහැ. ඒ නිසා යටිකුරු කියන වචන තියෙනව කෙලින්ම අයින් කරන්න. වේගය හොයාගන්න දීපු සමීකරණයෙන් එතකොට ඔයාලට පුළුවන් උත්තරයක් හොයාගන්න 15 වෙනි එකට උත්තරය 1 එන්නේ. පළවෙනි උත්තරය එන්නේ. 15 වෙනි එකට පළවෙනි උත්තරය එන්නේ. මාතෘකාව ලියන්න තීරයක් තරංග ද්‍රවණයට භාජනය කිරීම. මාතෘකාව ලියන්න තීරයක් තරංග ද්‍රවණයට භාජනය කිරීම. ද්‍රවණය මාතෘකාවෙන් තීරයක් තරංග ද්‍රවණයට භාජනය කිරීම. උදාහරණ මෙහෙම දෙයක් කරනවා. ලී පුවරුවක් අරගෙන සිරස්ස දික් සිදුරක් හදා ගන්නවා. පොඩි සිදුරක්. මෙන්න මේ වගේ සිදුරක් හදා ගන්න. මේ ලී පුවරුවක් හරි මේ තියෙන ලී පුවරුවක්. මේ තියෙන ලී පුවරුවක්. ඔන්න ඒ ලී පුවරුව තුල මම සිදුරක් හදා ගන්නවා. ඔය සිදුර හදලා ඉවර වෙලා මම සිදුර තුලින් තන්තුවක් දා ගන්නවා. මම මේ සිදුරෙන් තන්තුවක් දා ගන්න. මෙන්න මේ තන්තුව. එහි අනෙක් කෙළවර මම මෙහෙ කොහරි ගැට ගහලා තියා ගන්නවා. ඔන්න වගේ සිද්ධියක් මම කරනවා. එතකොට මේ ඇදි තන්තුව මේ විදිහට දකින්න පුළුවන්. මම මෙන්න මේකෙදී අපි හිතමු අපි XY කණ්ඩාංග තලයක් ගත්තොත් x අක්ෂය මෙහෙට තියාගත්තොත් හරිද y අක්ෂය මෙහෙට තියාගත්තොත් අපි z axis එක මෙහාට තියාගමු. ත්‍රිමාණයේ හිතන්න මම මේ කියන දේ මේ x අක්ෂය මේ y අක්ෂය මේ z අක්ෂය මේ අක්ෂ තියෙන එකිනෙකට ලම්බකව. හරිද? මට පුළුවන් මේ ඇදි තන්තුවේ ස්පන්දයක් ඇති කරන්න මෙන්න මේ විදිහට. මෙන්න මේ ස්පන්දය තියෙන්නේ xy තලයේ. xy තලයේ තියෙන්නේ. ඒ වගේ මට පුළුවන් ස්පන්දයක් ජනනය කරන්න මෙන්න මේ තලයේ. උපකල්පනය කරලා මම මෙන්න මෙයා ඇදලා තියෙන්නේ xz තලයේ. මෙන්න මෙයා ඉන්නේ xz තලයේ. ඒ වගේම ඔයාලට පුළුවන් අවශ්‍ය නම් වෙනත් තලයක වද තරංග ඇති කරන්න. බැලුවම් පේනවා මෙන්න මේ වගේ ස්පන්දයක් ඇති කරොත් එහෙම xy තලයේ
අන්නේ XY තලයේ තියෙන ඒවා විතරක් අපට පේනවා මේ සිදුර ඔස්සේ ගමන් කරන බව. ඒකට හේතුව මේ තන්තුවට දෝලණය වෙන්න පුළුවන් සිරස්ව විතරයි. මේ තන්තුවට දෝලණය වෙන්න පුළුවන් සිරස්ව විතරයි. සිරස්ව දෝලණය විය හැකි නිසා මේ පුවරුවේ දෙපසයි මේ සිදුර ආසන්නයේ සිරස් තලයේ කම්පන තරංග ගමන් කරනවා. හැබැයි ඔයා වෙනස් තලවල උදාහරණයක් ලෙස මෙන්න මේ වගේ තලයක තරංග මේ තන්තුව පෙළුවොත් මෙන්න මේ ඔස්සේ පෙළුවොත් එතකොට අංශු වලට මෙන්න මේ ඇක්සිස් එක මම පෙන්නන්නේ මෙන්න මේ ඔස්සේ පෙළුවොත් අපට පේනවා එවැනි තරංග මේ පැත්තට ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. අපට පේන්නේ මෙන්න මේ සිරස් තලයේ ඇති කරන පෙළීම් විතරයි. එම තරංග විතරක් ෆිල්ටර් වෙලා යනවා. ඔයා එම තලයේ නොවන වෙනස් තලවල වෙනස් තලවල තරංග ඇති කරොත් අපට පේනවා ඒවා මෙහෙට යන්නේ මෙන්න මේ තරංගයේ විතරයි. මෙන්න මේ තරංග පවතින සිරස් තලයේව විතරක් අපට පේනවා සිදුර හරහා ගමන් කරන බව. මේ තන්තු ඔයාට පුළුවන් විවිධ තල ඔස්සේ පෙළන්න. ඔයාට පුළුවන් මෙන්න මෙහෙට දෝලණය කරන්න. ඔයාට පුළුවන් මේ තන්තුව මෙන්න මේ රේඛා ඔස්සේ පද්දන්න පුළුවන්. හරිද? ඔයාට පුළුවන් මේ තන්තුව කිසියම් ආනතයකින් පෙළන්න. ඔයාට පුළුවන් මේ තන්තුව මෙන්න මෙවැනි ආනතියක් ඔස්සේ පෙළන්න. ඒ කවර දිශාවක් ඔස්සේ පෙළුවත් අපට පේනවා එහිදී ඇති කරන පෙළුම් හේතුවෙන් ජනනය වන තරංග ඉස්සරහට යන්නේ මෙන්න මේ XY තලයේ තියෙන විතරයි. අපට දකින්න පුළුවන් XY තලයේ තරංග පමණක් සිදුර තුලින් ගමන් කරනවා. සිදුර තුලින් ප්‍රගමණය වෙනවා. නැත්නම් ගමන් කරනවා. මෙන්න මේ ගුණය අපි හඳුන්වනවා ද්‍රවණය කියලා. ද්‍රවණය විවිධ තලවල තරංගය කම්පණය වෙමින් පවතිද්දී අපට පුළුවන් නම් පෙරණය කරලා ෆිල්ටර් කරලා නිශ්චිත තලයක තියෙන තරංග පමණක් ගන්න ඒ ක්‍රියාවට අපි හඳුන්වනවා ද්‍රවණය කියලා. තරංග සතු විශේෂ ගුණයක් තමයි මේ ද්‍රවණය. ජල තරංග සඳහා මේක අදාළ නෑ. හැබැයි ඇදි තන්තු වල අපට පුළුවන් පහසුවෙන් මේ ද්‍රවණ ගුණය නිරීක්ෂණය කරන්න. තරංග සතු අපි කතා නොකරපු ගුණයක් තමයි ද්‍රවණය කියන්නේ. තරංග විවිධ තලවල තියෙන්න පුළුවන්. XY තලයේම නෙවෙයි YZ තලයේ තියෙන්න පුළුවන්. හරිද? ඒ වගේම XZ තලයේ තියෙන්න පුළුවන්. හැබැයි මෙතනදී අපට පේනවා මේ දික් සිදුර ඔස්සේ තන්තුවට උස් පහත් වෙන්න පුළුවන් නිසා දික් සිදුරෙන් එළියට යන්නේ ඒ සිදුරට සමාන්තරව සිදුවන පෙළීම් විතරයි. ඒ නිසා අපට දකින්න පුළුවන් මෙන්න මේ XY තලයේ ඇති කරපු තරංගයේ විතරක් සිදුර තුලින් ප්‍රගමණය වීමක්. මේ ගුණය අපි හඳුන්වනවා ද්‍රවණය. මෙහිදී එක් තලයක වූ තරංග ගැනීම අපි හඳුන්වනවා තල ද්‍රවිත තරංග කියලා. තල ද්‍රවණය. තල ද්‍රවණය කියන්නේ එක තලයක තියෙන තරංගයක් ලබා ගැනීම. විවිධ තලවල ශක්තිය තියෙන්න පුළුවන්. ඒ විවිධ තලවල තියෙන ශක්තියෙන් එක් තලයක පවතින ශක්තිය විතරක් පෙරමින් ලබා ගන්නා ආලෝකය අපි හඳුන්වනවා තල ද්‍රවිත ආලෝකය. ඔය කාබනික රසායනය කරපු අය දන්නේ නැති සමහර කාබනික රසායන ද්‍රව්‍ය අඳුන ගන්න අපි මේ තල ද්‍රවිත ආලෝක පාවිච්චි කරනවා. තල ද්‍රවිත කියන්නේ නිශ්චිත තලයක පමණක් ශක්තිය සහිත තරංග. මේ ක්‍රියාව අපි හඳුන්වනවා ද්‍රවණ ක්‍රියාවලිය. පුතා මේ ටික අඳ ගන්න ටිකක් පිරිසිදුව පැහැදිලිව අඳ ගන්න. දැනට පන්ති 3ම සමාන්තරයි. බදාදා බ්‍රහස්පතින්දයි සෙන්සුරාදා දැන් සමාන්තර වුණා. පිටිපස්සෙන් යන්නේ සෙන්සුරාදා පන්තිය. ඉස්සරහින් යන්නේ බ්‍රහස්පතින් බදාදා ඊට පස්සේ බ්‍රහස්පතින්දා අන්තිමට සෙන්සුරාදා. 3ම එකට නොදා එකක් කරන්නේ නැතුව 3ක් කරන්නේ ළමයින්ට මේක මිස් වෙන ප්‍රමාණය අඩු කරන්න. ඒකේ ප්‍රයෝජනයක් ගන්න. සමහර ළමයි හිතාමතා මිස් කර මට හිතා ගන්න බැරි කියලා. ඉස්කෝලත් නැතුව අනාථ වෙලා ඉන්න ලයිව් තවත් අනාථෙන් try කිරීම ගැන හරි පුදුමයි. ඕකට කියන්නේ කර්මය.
සමහර ගෝතේ ඉන්න උන් ලොවෙත් දොස්තරලා කරන්න බෑ. උන් පහසුවෙන් පුළුවන් කොන් දොස්තරලා කරන්න විතරයි. එතකොට අපිට ඒ අයව දක්වා යන්න අමාරුයි. මහන්සි වෙන්න. මම මේ කියන්නේ හොඳට. මොකද අපි මේ සැපට කාලා බීලා ඔයාලට මේ නොමිලේ උගන්වන්න පුළුවන් ධාරිතාව තියෙන අපි හරියට ඉගෙන ගත්තේ හින්දා. නැත්නම් අපිට මේ සර්විස් එකක් දෙන්න බෑනේ. ඇත්තම කතාව. ඩේටා වලට අතින් දාලා පැකේජ් වලට ගෙවලා මේ කරන්නේ අපේ ධාරිතාව තියෙන නිසා. ඉගෙන ගත්තේ නැත්නම් කොහරි කුඹරක් කොට හරි පාරේ කුලී වැඩක් කර කර අපි ඉඳී. අපි කැමතිනේ අපි ඉගෙන ගත්ත ළමයි කුලී වැඩ කරන එක එකගේ පක්කලි සර්විස් කරන ළමයි බවට පත් වෙනවා. අපි කැමති හොඳ වෘත්තිකයන් බවට පත් වෙලා රට සේවයක් කරලා රටේ දියුණුවට වැඩ කරන දුක් නොවිඳින ජනතාව බවට පත් වෙනවා. ඒකට එකම පහසුම මාර්ගය තමයි උසස් පෙළ වැඩ ටික පාස් කරන් හොඳ වෘත්තියකට ප්‍රවේශ වීම. කැමති නම් බේරෙන්න try කරන්න. නැත්නම් හම්බානක් කෙල වෙනවා. එච්චරයි කියන්න තියෙන්නේ. පුළුවන් නම් බේරෙන්න බලන්න. ද්‍රවණයට ද්‍රවීකරණය කියලා කියනවා ඇත්ත කතාව. ද්‍රවීකරණය කළා කියනවා ද්‍රවණය කරනවා කියනවා දෙකම එකයි. මේ සරල මොඩල් එකක් ද්‍රවීකරණය පැහැදිලි කිරීම සඳහා. ද්‍රවීකරණ ක්‍රියාවලිය හෙවත් ද්‍රවණය පැහැදිලි කරන්න තියෙන සරල මොඩල් එකක්. සරල මොඩල් එකක්. මේ මැද තියෙන දික් සිදුරක්. සිරස් සිදුරක් තියෙන්නේ. මෙතන දික් සිදුරක් තියෙන්නේ. දික් සිදුරක් තියෙන්නේ. අද කරපු ක්ලිප් එක මම දාන්නම් WhatsApp group එකට. අයිස්සරක් බලන්න. මේ ඔළුවට වද්ද ගන්න. ලියා ගන්න. ලී පුවරුවක දික් සිදුරක් සාදා ලී පුවරුවක දික් සිදුරක් සාදා එය තුලින් දමා ඇති ඇදිතන්තුව එය තුලින් දමා ඇති ඇදිතන්තුව විවිධ දිශා ඔස්සේ පෙළීම යටතේ විවිධ දිශා ඔස්සේ පෙළීම යටතේ තීරක තරංග ජනනය කළ හැකි අතර තීරක තරංග ජනනය කළ හැකි අතර මෙහිදී එම තරංග ස්වරූපයන්ගෙන් සිරස්තලයේ ඇති දෝලනයන් සිදුර ඔස්සේ ගමන් කරන බව නිරීක්ෂණය කළ හැකි අතර මෙහිදී සිරස්තලයේ ද්‍රවණය වූ සංරචක පමණක් සිරස්තලයේ ද්‍රවණය වූ සංරචක
සිදුර හරහා ගමන් කරන බව පෙනේ. සිදුර හරහා ගමන් කරන බව පෙනේ. සිදුර හරහා ගමන් කරන බව පෙනේ. මෙම ක්‍රියාවලිය ද්‍රවණය ලෙස හැඳින්වේ. ද්‍රවණය ලෙස හැඳින්වේ. ජල තරංගවල මෙම ගුණය නිරීක්ෂණය කළ නොහැක. ජල තරංගවල මෙම ගුණය නිරීක්ෂණය කළ නොහැක. ජල තරංගවල මෙම ගුණය නිරීක්ෂණය කළ නොහැක. ගෙදරදි පොඩ්ඩක් පුළුවන් ගණන් ටික හදන්න. ඇත්තටම තාම ලොකු ගණන් හදන්න බෑ. ලබන සතියේ අපි ඔය ස්ථාවර තරංග කියලා සෙක්ෂන් එකක් තියෙනවා. ඒ ස්ථාවර තරංග කරාට පස්සේ ඔයාලට පුළුවන් ලෙහෙසියෙන්ම හොඳ ගණන් හදන්න. දැනට මේ කරපු ටික බලාගත්තම හොඳටම ඇති. දැනට පන්ති තුනම සමාන්තරයි. අපි අද නවත්තමු. හැමෝටම සුබ රාත්‍රියක්.